අයිබෝවන් අද දවසේ රසායනික අපද්‍රව්‍ය කළමනාකරන මාර්ගස්ථ වැඩමුළුව සඳහා සහභාගී වන ඔබ සැම දෙනාම මුලින්ම මම පිළිගන්නවා. ප්‍රධාන වශයෙන්ම අද වැඩමුළුව මෙහෙවන මහාචාර්ය පරාක්‍රම කරුණරත්න පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන එතුමා පිළිගන්නවා. ඒ වගේම අද දේශකයන් වන ඉන්සී ඉකොසයිකල් ආයතනයේ අධ්‍යක්ෂක සංජීව චූලකුමාර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තිස්සගමගේ මහතා ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මේ සඳහා සහභාගී වන ඔබ හැමදෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ පවත්වන මේ මාර්ගස්ථ වැඩමුළුවේ කරනු ලබන්නේ ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය මගින් ඒ සඳහා සම්බන්ධ වෙමින් අනුග්‍රහය දක්වනවා ඉන්සී ඉකොසයිකල් ආයතනයත් සබරගමු විශ්වවිද්‍යාලයේ ඉකෝ බිස්නස් මැනේජ්මන්ට් දෙපාර්තමේන්තුවත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබ කවුරුත් දන්නවා ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය දැන් අවුරුදු 10ක් පමණ කාලයක් සිට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එහි සමාජිකයන් 50කට අධික පිරිසක් ජාත්‍යන්තර පිළිගත් සහතික සම්මාන ඇති ආයතනයක් බවට පත් වෙලා. මොකද එම ලංකා රෙස්පොන්සිබල් කෙයා ආයතන සතු රෙස්පොන්සිබල් කෙයා සටහන සලකුණ ජාත්‍යන්තර පිළිගත් තැනක්. ඉතින් තවත් කර්මාන්ත ඉන්නවනම් මේ සමග සම්බන්ධ වෙලා ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධයක් ඇති කරගන්න, විශේෂයෙන්ම ඔවුන්ගේ පාරිසරික ආරක්ෂක සහ සෞඛ්‍ය සම්බන්ධ කටයුතු වල විශේෂ දැනුවත් කිරීමක් කරන ගමන් ඔවුන්ව ඉදිරියට ගෙන යන්න කරන මේ කටයුතු වලදී ඔවුන්ට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙලා සමාජිකයන් වශයෙන් තවත් වැඩිපුර උදව් ලබා ගන්න. ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිලය මීට පෙර මෙවැනි සම්මානතර මාර්ගස්ථ වැඩමුළු කීපයක් කරා. එයින් පළවෙනි උනේ GHS ලේබල් ක්‍රමය සම්බන්ධයෙන් විශේෂම රසායන ද්‍රව්‍ය කොයි ආකාරයෙන්ද ලේබල් ගත කරන්න කියන එක. ඊට පස්සේ අපි රසායන ද්‍රව්‍ය කළමනාකරණයේදී ඒවා භාවිතා කරන විදිය, ප්‍රවාහන කරන විදිය ආදී වශයෙන් වැඩමුළුවක් පැවැත්වුවා. ඉන් පස්සේ නැවතත් රෙස්පොන්සිබල් කෙයා කියන්නේ කුමක්ද සහ වැඩපළ ආරක්ෂණය සම්බන්ධ වැඩමුළුවක් පැවැත්වුණා. අද මේ පැවැත්වෙන්නේ 4 වෙනි වැඩමුළුව. මේ වැඩමුළුවේදී අපි කතා කරන්නේ රසායන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඔබ සැම දෙනා දැනුවත් කිරීමටයි. ඉදිරියේදී තවත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රෙස්පොන්සිබල් කෙයා කියන සංකල්පය භාවිතා කිරීම පිළිබඳ අපගේ සමාජිකයන් සතු ඔවුන්ගේ පළපුරුද්දත් ඒ වගේම විශේෂ දේශනිකුත් ඇතුව ඊළඟ වැඩමුළුව පවත්වන්න ඔබට ආරාධනා කරනවා අදම ඉදිරියේදී මේ සඳහා දැනගෙන සහභාගී වෙන්න කියලා. අද දවසේ මේ වැඩමුළුවේදී මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා අපි මෙහෙම කරන්නේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු අංශයේ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහත්මයා. මේ මහත්මයා දීර්ඝ කාලයක් තිස්සේ රසායන අපද්‍රව්‍ය ගැන රසායන විද්‍යා කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙනවා, විශේෂම රසායන ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන්. ඒ වගේම මේ මහත්මයා දැනුමක් ලැබලා තියෙනවා රෙස්පොන්සිබල් කෙයා සම්බන්ධයෙන් විදේශ රටවල පුහුණුවක් ලැබලා. ඉතින් අපි ඊටාම සතුටුයි මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහත්මයා අද මේ මාර්ගස්ථ වැඩමුළුව මෙහෙයීම සම්බන්ධයෙන්. නිසා තවදුරටත් මම කාලය ගත කරන්නේ නැතුව ආරාධනා කරනවා පරාක්‍රම කරුණාරත්න මහාචාර්යතුමාට මේ වැඩමුළුව දිගට කරගෙන යන්න කියලා. පැමිණ සිටින ඔබ සැම දෙනාම නැවතත් ආදරයෙන් පිළිගන්න ගමන්
ඔබ සමගින් ඉල්ලා සිටිනවා ඔබගේ ඔබ විවෘතව තියෙනවා නම් ඔබගේ මයික්‍රොෆෝන්ස් කරුණා කරලා මියුට් කරගන්න. මොකද මේකට බාධාවක් නොවන විදියට. ඔබටයි අවස්ථාව මහාචාර්යතුමනි. බොහොමත්ම ස්තුතියි සෙන් පිරිස් මැතිතුමනි. සුබ උදෑසනක් සියලුම දෙනාට. ශ්‍රී ලංකා රෙස්පොන්සිබල් කෙයා කවුන්සිල් මගින් පවත්වන වැඩමුළු මාලාවේ තවත් එක වැඩමුළුවක් තමයි අපි අද පවත්වන්නේ. ඉතින් මේකට සහභාගී වෙන සියලුම දෙනා මම පළමු කොටම ආදරයෙන් පිළිගන්නවා. ඇත්තටම රසායනික ද්‍රව්‍ය කියන දේ අපේ ජීවිතයට බොහොම වැදගත් දෙයක්. අපි ගත්තොත් මුළු ජීවිත කාලය තුළම අපිට විවිධ ක්‍රියාවන් සඳහා අපේ පෞද්ගලික උවමනාවන් සඳහා රසායනික ද්‍රව්‍ය උවමනා වෙනවා. ඒ වගේම තමයි ආයතන තුල පවත්වාගෙන යන නිෂ්පාදන ක්‍රියාවලියන් සඳහා රසායනික ද්‍රව්‍ය උවමනා වෙනවා. ඒ නිසා අපි සියලුම දෙනාට කිසිම ගැටලුවක් නැහැ මේ වගේ තියෙන ප්‍රයෝජනවත් බව සම්බන්ධයෙන්. හැබැයි අනිත් පැත්තට රසායනික ද්‍රව්‍ය ගත්තහම ඒවටම ආවේනික වූ අන්තරායකාරී තත්ත්වයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපිට රසායනික ද්‍රව්‍ය වලින් වැඩ ගන්නවා වගේම ඒකෙන් වෙන්න පුළුවන් අනතුරුදායක තත්ත්වයන් අවම කරගන්න වැඩ කටයුතු කරන්න වෙනවා. ඉතින් රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය වලට එන්න කලින් අපි භාවිතයේ සිටම අපි ගත්තොත් මුළු ජීවිත කාලය තුලම අපි කියන්නේ ලයිෆ් සයිකල් එක තුලම ඒක කළමනාකරණය කරගන්න ඕන. එකෙන් වෙන්න පුළුවන් අනතුරු අවම කරගන්න. මම හිතන්නේ මීට කලින් පැවැත්වුණ වැඩමුළු වල මේ අවධානය යොමු වෙලා තිබුණා ඒ කාරණා සම්බන්ධයෙන්. එතකොට අපි අද වැඩමුළුවේ ඇත්තටම අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. එකක් තමයි ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රතිපත්තිමය රාමුව සම්බන්ධයෙන්. රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් සහ ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට ගැටලුවක් පවතින රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි අපි අද මේ වැඩමුළුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ මේ වැඩමුළුවට ප්‍රධාන සම්පත්දායකත්වය ලබා දෙන්නේ තිස්ස ගමගේ මැතිතුමත් සංජීව චූලකුමාර මැතිතුමත්. මම හිතන්නේ මේ කාරණා දෙක සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ලංකාවේ හොඳම මේ සම්පත්දායකයෙක් දෙන්නෙක් තමයි අපි වැඩමුළුවට තෝරාගෙන තියෙන්නේ. ඉතින් මම වැඩිපුර කාලය ගන්නේ නැතුව අද පළවෙනි ඉදිරිපත් කිරීමට යන්න කැමති. පළවෙනි ඉදිරිපත් කිරීම කරන්නේ අපේ තිස්ස ගමගේ මැතිතුමා. එතුමා නියෝජ්‍ය අධ්‍යක්ෂ රසායනික හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ දැනට වැඩ බලන ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂක විදියට වැඩ කරන තිස්ස ගමගේ මැතිතුමා. එතුමා අපිට ඉදිරිපත් කරන්න යන්නේ රසායනික අපද්‍රව්‍ය කළමනාකරණ සම්බන්ධ වූ ප්‍රතිපත්ති රාම පිළිබඳව. මම එතුමාට ආරාධනය කරනවා එතුමාගේ දේශනය පටන් ගන්න. සුබ උදෑසනක් සියලු දෙනාටම. මම හිතන්නේ මේ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මේ වැඩසටහන පිළිබඳ හැඳින්වීම මෙතුමන්ලා දෙපළ විසින් සිදු කරා. ඒක නිසා මම වැඩිපුර කාලය ගත කරන්නේ නැතුව කෙලින්ම මගේ දේශනයට මම ප්‍රවිෂ්ඨ වෙන්නම්. ඇහෙනවද? පේනවා මේ. හරි නේද? හරි. ප්‍රසන්ටේෂන් මෝඩ් ප්‍රසන්ටේෂන් මෝඩ් එකට දාන්න.
හරි ඇත්තට මට පැවරලා තියෙන ඉදිරියට කිරීම ලංකාව තුල රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන නීතිමය රාමුව පිළිබඳව කෙටි විස්තරයක් කිරීම. මේකේ පෙළගැස්ම ගත්තොත් මම මුලින්ම හැඳින්වීමක් කෙටි හැඳින්වීමක් කරනවා. ඊළඟට රසායනික ද්‍රව්‍ය වලින් එන පාරිසරික සහ සෞඛ්‍යමය බලපෑම, ඊළඟට රසායනික ද්‍රව්‍ය වල වැදගත්කම, රසායනික ද්‍රව්‍ය කළමනාකරණයේ ඇති වැදගත්කම, ඒ වගේම ලංකාවේ රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට තියෙන මෙවලම් මොනවද කියලා, ඒ වගේම රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් මොනවද කියලා සහ ඒ සම්බන්ධයෙන් අපිට මතුවලා තියෙන අභියෝග මොනවද කියන එක තමයි මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැඳින්වීම ගත්තොත් අපි දන්නවා රසායනික ද්‍රව්‍ය කියන්නේ අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒවා අපිට අද ජීවිතයේ කොටසක් වෙලා තියෙනවා. අපි කන මේ කෑම බීම, අඳින ඇඳුම් පැළඳුම්, ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය මේ සියල්ලම මේ රසායනික ද්‍රව්‍ය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ රසායනික ද්‍රව්‍ය එක්කෝ ස්වභාවිකව තියෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෘත්‍රිමව සංශ්ලේෂණය කරලා ගන්න රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ මේ වෙනකොට විශාල රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත මොනවත් නැහැ. නමුත් රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව කරන කර්මාන්ත රාශියක් ක්‍රියාත්මකව පවතිනවා. ලංකාවට අවශ්‍ය මේ රසායනික ද්‍රව්‍ය සියල්ලම වාගේ අපි ලබා ගන්නේ අපේ රට තුළට ආනයනය කිරීම මගින්. රසායනික ද්‍රව්‍ය වල පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම ගත්තොත් ඇත්තට මේ රසායනික ද්‍රව්‍ය කොච්චර වැදගත් වුණත්, කොච්චර අත්‍යවශ්‍ය දෙයක් වුණත් මේවා හරියාකාරව කළමනාකරණය නොකර භාවිතා කරොත් මින් විශාල හානි වෙන්න ඉඩ තියෙනවා. යම් රසායනික ද්‍රව්‍යයකට ඒකේ තියෙන මේ හානිකර ගතිගුණ නිසා යම් දෙයක භෞතික ස්වභාවය, එහෙම නැත්නම් ජීවීන්ගේ සෞඛ්‍යයට බලපෑමක් අවදානමක් කරන්න පුළුවන් නම් ඒවා අපි හැසඩස් විදියට, ඒ කියන්නේ උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය විදියට සැලකනවා. මේ රසායනික ද්‍රව්‍ය වල තියෙන උපද්‍රවකාරී ලක්ෂණ ගත්තොත් ඒවා මේ ජාත්‍යන්තරව පිළිගත් සංකේත එක්ක විෂ සහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා එකිනෙක ප්‍රතික්‍රියාකාරී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විකිරණශීලී වෙන්න පුළුවන්. සමහර රසායනික ද්‍රව්‍ය ගිනි ගන්නා සුළුයි, සමහර රසායනික ද්‍රව්‍ය පිපිරෙන සුළුයි, ඒ වගේම සමහර ඒවා විකාදන හැකියාව තියෙන රසායනික ද්‍රව්‍ය. ඉතින් මේ වගේ උපද්‍රවකාරී ගතිගුණ නිසා තමයි රසායනික ද්‍රව්‍ය බොහොම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු වන්නේ. මේ රසායනික ද්‍රව්‍ය වල බලපෑම ගත්තොත් සමහර රසායනික ද්‍රව්‍ය කෙටි කාලීනව විනාශකාරී අත්දැකීම් ලබා දෙනවා. ඒ වගේම සමහර ඒ වගේ බලපෑම දීර්ඝ කාලීන වෙනවා. කෙටි කාලීන බලපෑම් ගත්තොත් මේ රසායනික ද්‍රව්‍ය ක්ෂණිකව පිපිරීම වලට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිනි ගැනීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්ෂණික සෞඛ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. සමහර විට මේවා ආග්‍රාණය වෙලා වගේ ක්ෂණිකව මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරයට ගිහිල්ලා ක්ෂණික පරිසර දූෂණ තත්ත්වයන් නැති වෙනවා. සමහර රසායනික බලපෑම් තියෙනවා. ඒවා දීර්ඝ කාලීනයි. මේ පරිසරයට මේ රසායනික ද්‍රව්‍ය මුදා හැරියට ඒ වගේ බලපෑම එවෙලෙම පේන්නේ නැහැ. නමුත් දීර්ඝ කාලයක් ගියාට පස්සේ ඒ වගේ බලපෑම දැනෙන්න පටන් ගන්නවා. අර කෙටි කාලීන ඒවා වුණත් කෙටි කාලීන බලපෑමට අමතරව ඒවා සමහර විට ඒකේ දීර්ඝ බලපෑම් දීර්ඝ කාලයක් ගිහිල්ලා අපිට දැනෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට රසායනික ද්‍රව්‍ය ගත්තොත් මේ ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට හරි අවයවයකට හානි කරන්න පුළුවන්. ඒවා හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒවට නිරාවරණය වුණොත් ඒ වගේම තමයි මේ කර්මාන්ත ශාලාවල රසායනික ද්‍රව්‍යත් සමග වැඩ කරනකොට ඒවා නිසි ආරක්ෂණ විධිවිධාන නැතුව නිසි ආරක්ෂණ ඇඳුම් පැළඳුම් භාවිතයකින් තොරව වැඩ කරොත් මේ වගේ සෞඛ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. පරිසරයට ගියොත් මේ විදිහට පාරිසරික විනාශයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ හදිසි ගිනි ගැනීම, පිපිරීම ඒවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රසායනික ද්‍රව්‍ය කොච්චර වැදගත් වුණත් අපිට අත්‍යවශ්‍ය වුණත් මේ රසායනික ද්‍රව්‍ය මේ හරියාකාරව භාවිතා කිරීමට රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීමක් කරන්න වෙනවා. මේ කළමනාකරණය කිරීමක් කරොත් අපිට ඒවයි තියෙන අහිතකර ඵල විපාක නැතුව රසායනික ද්‍රව්‍ය වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ ආකාරයට කළමනාකරණය නම් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ සිට ඒ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, ඊළඟට ඒවා භාවිතා කරලා යම් දේවල් වලට භාවිතා කිරීම, අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කිරීම වගේ අපිට අවශ්‍ය විදිහට භාවිතා කරලා ඒකෙන් එන
අපද්‍රව්‍යත් හරියට කළමනාකරණය කරලා පරිසරයට බැහැර කරොත් අන්න එතකොට අපිට ඒ රසායනික ද්‍රව්‍ය සම්පූර්ණ ලයිෆ් සයිකල් එක එහෙම නැත්නම් ජීවන චක්‍රයම හරියාකාරව කළමනා කිරීමක් කරා කියලා කියන්න පුළුවන්. ඒකෙන් අපිට යහපත් ප්‍රතිඵල අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ මම කලින් කතා කරපු රසායනික ද්‍රව්‍යයක තියෙන ජීවන චක්‍රය ලයිෆ් සයිකල් එක. අපේ රටට ආනයන කරාට පස්සේ ඒව රට තුල ප්‍රවාහනය කරනවා, ඊළඟට ඒව හැන්ඩල් කරනවා, හසුරවනවා, ඊළඟට රට ඇතුලේ ප්‍රවාහනයෙන් පස්සේ ඒව ගබඩා කරනවා, ගබඩා කරලා භාවිතයට ගන්නවා විවිධ භාවිතයන් වලට අමුද්‍රව්‍ය වශයෙන් සහ ඒ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන ඒ විදිහටමත් භාවිතයට ගන්නවා. ඉන්න අනතුරුව මේ වයින් යම්කිසි අපද්‍රව්‍යයක් වෙනවා. මේ අපද්‍රව්‍ය බොහෝ විට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ තියෙන විෂ ගතිය අඩු කරන්න, පිරිපහදු කිරීමක් කරන්න. පිරිපහදු කරලා අපිට ඊළඟට මේක නිසි සුදුසු ක්‍රමවේදයකින් බැහැර කිරීමක් කරන්න වෙනවා. මේ හැම පියවරකදීම අපි environmental health and safety කියන එක අනුගමනය කර යුතු වෙනවා. අපි අපේ කළමනාකරණයේ පහසුවට රසායනික ද්‍රව්‍ය කාණ්ඩ දෙකකට වර්ග කරගන්නවා. එකක් ඇග්‍රොකෙමිකල්ස් එහෙම නැත්නම් කෘෂි රසායනික ද්‍රව්‍ය, අනිත් ඒවා කාර්මික රසායනික ද්‍රව්‍ය. කෘෂි රසායනික ද්‍රව්‍ය කියලා ගත්තොත් ඒවා පොහොර වර්ග වෙන්න පුළුවන්, පලිබෝධනාශක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වර්ධක හෝමෝන වගේ වර්ධනය පාලනය කරන දේවල් වෙන්න පුළුවන්. කාර්මික රසායනික ද්‍රව්‍ය ගත්තොත් මේවා විශේෂයෙන්ම කර්මාන්තවල අනිකුත් කර්මාන්තවල අමුද්‍රව්‍ය වශයෙන් ගන්න රසායනික ද්‍රව්‍ය. කෘෂි රසායනික ද්‍රව්‍ය ගත්තොත් දැනට කෘෂි රසායනික සම්බන්ධයෙන් මනා කළමනාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒවට අවශ්‍ය වෙනම ආයතනයක් තියෙනවා මේ කෘෂි රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කරන්න, එහෙම නැත්නම් ඒව රෙගියුලේට් කරන්න. ඒ වගේම ඒකට වෙනම ඇතිවෙච්ච අනපනත් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් Pesticide Control Act එක තියෙනවා. ඒකට Register of Pesticides කියලා යටතේ pesticide පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයක් තියෙනවා. මේ හරහා පලිබෝධනාශක ලංකාවට ආනයනයේ සිට රට තුල භාවිතය ඒවා නිසි ආකාරව ප්‍රවාහනය කිරීම, ෆෝමියුලේෂන්, ඒ වගේ කර්මාන්ත තුල කරන ක්‍රියාවලිය සියල්ලම මේ පනත තුලින් පාලනය කිරීමක් කරනවා. ඒ වගේම පොහොර සඳහා පොහොර ලේකම් කාර්යාලය තියෙනවා. නමුත් කාර්මික රසායනික ද්‍රව්‍ය ගත්තම මේ වගේ එක ආයතනයක් හෝ තනි අනපනතක් මේ කාර්මික රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට නැහැ. කාර්මික රසායනික ද්‍රව්‍ය විවිධ ආයතනවල විවිධ අනපනත් වලින් සුළු සුළු ප්‍රමාණ වලින් තමයි කළමනාකරණය කිරීමක්, එහෙම නැත්නම් රෙගියුලේට් කිරීමක් වෙන්නේ. අපි ඊළඟට බලමු ලංකාවේ දැනට රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කරන එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය රෙගියුලේට් කරන ප්‍රධාන මෙවලම් මොනවද කියලා. එකක් තමයි නීතිමය පැත්ත. මේකට විවිධ අනපනක් තියෙනවා. අනිත් එක තමයි ලංකාව අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර සම්මුතිය. මම අර කලින් කියපු අනපනත් අනුව එකක් තමයි pesticide කියන්නේ මේ කුළුනාශක control of pesticide act. ඒ කියන්නේ පලිබෝධනාශක පාලක පනත. මේ පලිබෝධනාශක පාලක පනත ක්‍රියාත්මක කරන්නේ අර කලින් කිව්වා වගේ Register of Pesticides. ඒකෙන් ලංකාවට එන සහ ලංකාව තුල භාවිතා කරන සියලුම පලිබෝධනාශක වර්ග නියාමනය කිරීමක් කරනවා. තවත් ඒ වගේ පනතක් තමයි Atomic Energy Act එක. ශ්‍රී ලංකා Atomic Energy කියන්නේ පරමාණුක බල ශක්ති අධිකාරිය මගින් කළමනාකරණය කරන රෙගියුලේට් කරන මේ පනතින් ලංකාව තුල විකිරණශීලී ද්‍රව්‍යයන්ගෙන් රට සහ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඒ විකිරණශීලී ද්‍රව්‍ය භාවිතයෙන් කරන කර්මාන්තවලදී ඒවට බලපත්‍ර දීලා ඒවා නියාමනය කිරීමක් සිදු කරනවා. තවත් ඒ වගේ තියෙන එක තව පනතක් තමයි illicit traffic in narcotic drugs. ඒ කියන්නේ විෂ මත්ද්‍රව්‍ය නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය, ගබඩා කිරීම වගේ දේවල් වළක්වන්න තියෙන පනත. මේ යටතේ ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය පිහිටවලා තියෙනවා. ඒක යටතේ තියෙනවා Precursor Control Authority කියලා අධිකාරියක්. මේකෙන් කරන්නේ ඒ විෂ රසායනික විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න, කෘත්‍රිමව නිෂ්පාදනය කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය වර්ග 23ක් තියෙනවා. අන්නේ රසායනික ද්‍රව්‍ය 23 මේ Precursor Control Authority එක මගින් රටට තුලට ආනයනයේ සිට ඒවා අවසානයේ බැහැර කිරීම දක්වා මොනිටර් කිරීමක් කරනවා. ඒවට බලපත්‍ර නිකුත් කිරීමක් කරනවා මේ Precursor Control Authority එක මගින්.
මේ ආකාරයට තියෙන තව එක පනතක් තමයි කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය වලින් අවි ආයුධ නිෂ්පාදනය කරන. ඒ කියන්නේ රසායනික අවි යුද්ධ කටයුතු වලදී භාවිතා කරන මේ රසායනික අවි සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට තියෙනවා National Chemical Weapons Authority. ඒ කියන්නේ රසායනික අවි අධිකාරිය පිහිටවලා තියෙනවා. මෙන්න මේ අධිකාරිය මගින් රට තුළට එන රසායනික අවි සඳහා භාවිතා කළ හැකි සියලුම රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීමක් කරනවා. මේක කලින් තිබ්බේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. දැන් මේ වෙනකොට මේක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වගේ රසායනික අවි සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ග 43ක් විතර තියෙනවා. මේ 43ම මේ අධිකාරිය මගින් නියාමනය කරනවා. මේ වගේම තියෙන තවත් ආයතනයක් සහ පනතක් තමයි National Medicines Regulatory Authority. ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මේකෙන් කරන්නේ බෙහෙත් වර්ග, ඒ වගේම ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නියාමනයට ලක් කිරීම, ඒ වගේම රට තුළට එන බෙහෙත් වර්ග නියාමනය කිරීම වගේ දේවල්. දැන් මම මේ දිගටම කතා කරගෙන ආවේ ලංකාවේ කාර්මික රසායනික ද්‍රව්‍ය වලට අදාළව රට තුළ ක්‍රියාත්මක වන විවිධ අනපනත් කීපයක්. ඒ වගේම දැන් මම සේවය කරන මධ්‍යම පරිසර අධිකාරිය මගින් මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරන්නේ ජාතික පාරිසරික පනත. මේ පාරිසරික පනතේ රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට යම් ප්‍රතිපාදන තියෙනවා. සම්පූර්ණයෙන්ම නැති වුණාට විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය වල අපද්‍රව්‍ය කෙමිකල් වේස්ට් එක කළමනාකරණය කරන්න ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒ ප්‍රතිපාදන යටතේ ප්‍රධාන රෙගුලේෂන්ස් එහෙම නැත්නම් රෙගුලාසි 3ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ රෙගුලාසි වලිනුත් රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ නීති රීති ක්‍රියාත්මක කරනවා. මේකෙන් පළවෙනි එක තමයි පාරිසරික බලපෑම් ඇගීමේ ක්‍රියාවලිය. ඒ සඳහා නිකුත් කරපු ගැසට් පත්‍රය තමයි ඒ රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රය නම්බර 722 1993 6 වෙනි මාසේ 24 දින ප්‍රකාශ කරපු ගැසට් එක. මේ පාරිසරික බලපෑම් ඇගීමේ ක්‍රියාවලියෙන් කරන්නේ යම්කිසි කර්මාන්තයක් හෝ යම්කිසි ව්‍යාපෘතියක් යම් ස්ථානයක ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ක්‍රියාත්මක කරාට පස්සේ ඇතිවිය හැකි බලපෑම්, විශේෂයෙන්ම පාරිසරික සහ සෞඛ්‍ය සමාජීය බලපෑම් පුරෝකථනය කිරීම. කියන්නේ කලින්ම ඒවා හඳුනා ගන්නවා. මේ ස්ථානයේ මේ කර්මාන්තේ පිහිටෙව්වොත් මෙන්න මේ පාරිසරික බලපෑම් එන්න පුළුවන්. ඊට පස්සේ ඒත් එක්කම හඳුනා ගන්නවා මේ පාරිසරික බලපෑම් වලට මොනවද තියෙන විසඳුම්. කියන්නේ විකල්ප ක්‍රියාමාර්ග. ඒ වගේ විසඳුම් සියල්ල අධ්‍යයනය කරලා මේ පාරිසරික බලපෑම් ඇගීමේ වාර්තාවක් පාරිසරික බලපෑම් ඇගීම approving agency එකට බාර දෙනවා. ඒ බාර දුන්නට පස්සේ ඒවා විශේෂ ටෙක්නිකල් ස්කෝපින් කමිටි එකක් කරා අධ්‍යයනය කරලා තමයි මේකට අනුමැතිය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ අනුව ඒ පාරිසරික බලපෑම් ඇගීමේ වාර්තාවට අනුමැතිය ලැබුණොත් තමයි ඉදිරියේදී ඒ කර්මාන්තයට හෝ ව්‍යාපෘතියට එම ස්ථානයේ ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ අනුව මේ ගැසට් එකේ මේ පාරිසරික බලපෑම් ඇගීමේ ක්‍රියාවලියට ලක් විය යුතු කර්මාන්ත එහෙම නැත්නම් ව්‍යාපෘති ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුවෙන් රසායනික ද්‍රව්‍ය වලට අදාළව කර්මාන්ත වර්ග 3ක් තියෙනවා. මම ඒ 3 ගැන තමයි දැන් මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි රසායනික ද්‍රව්‍ය වල අපද්‍රව්‍යත් සමග තියෙන hazardous waste. එහෙම නැත්නම් උපද්‍රවකාරී අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ කර්මාන්තයක් පිහිටවනවා නම් ඒකට මුලින්ම පාරිසරික බලපෑම් ඇගීමේ ක්‍රියාවලියට ලක් කරලා අනුමැතිය ලබා ගන්න ඕනේ. එතකොට යම් කිසි ස්ථානයක මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරන පිරිපහදු කිරීමේ කර්මාන්තයේ නැත්නම් මධ්‍යස්ථානයක් පිහිටවනකොට ඒකෙන් වෙන්න පුළුවන් සියලුම පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම්, සමාජයට වෙන්න පුළුවන් බලපෑම් සියල්ල කලින්ම අඳුන ගන්න. කලින්ම අඳුරගෙන ඒව වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගත් මොනවද කියලා හඳුනාගෙන ඒක අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ඒ වගේ තමයි බේසික් ඉන්ඩස්ට්‍රියල් කෙමිකල්ස් ගත්තොත් toxic chemicals production එක දවසකට ටොන් 50ට වඩා ඉක්මවා යන රසායනික ද්‍රව්‍ය formulation කියන්නේ මිශ්‍ර කිරීමේ කර්මාන්තයක් පිහිටවනවා නම් ඒකට මේ EIA එහෙම නැත්නම් පාරිසරික බලපෑම් ඇගීමේ ක්‍රියාවලිය
සිදු කරන්න ඕන. ඒ වගේම ටොක්සික් කෙමිකල්ස් නිෂ්පාදනය කරනවා නම් දවසකට ටොන් 25ක් ධාරිතාව ටොන් 25ක් අභිබවා යන කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා නම් ඒකටත් පාරිසරික බලපෑම් ඇගීමේ ක්‍රියාවලියකට යටත් වෙන්න වෙනවා. ඒ වගේම පාරිසරික බලපෑම් ඇගීම කරන්න ඕන තවත් අංශයක් තමයි පලිබෝධනාශක ෆෝමියුලේෂන් කරනවා නම්. ඒ කියන්නේ මේ විශේෂ මේ ෆෝමියුලේෂන් ඒ කියන්නේ සංශ්ලේෂණයක් කරනවා නම් මූලික දේවල් ගෙනල්ලා මෙහි මිශ්‍ර කරලා සංශ්ලේෂණය කරනවා නම් ඒකටත් පාරිසරික බලපෑම් ඇගීමක් කරන්න ඕන. මේක දවසකට ධාරිතාවයේ ටොන් 50 අභිබවා යනවා නම් ඒ ක්‍රියාවලියට යටත් වෙනවා. ඒ වගේම පලිබෝධනාශක නිෂ්පාදනය කරනවා නම් රට තුල දවසකට ටොන් 25කට වඩා ධාරිතාවයක් ඇති කර්මාන්ත ශාලාවක් ඒකට පාරිසරික බලපෑම් ඇගීම කරන්න ඕන. ඒ කර්මාන්තයක් පටන් ගන්න ඉස්සෙල්ලා තමයි ඒ කලින් මම සඳහන් කරපු පාරිසරික බලපෑම් ඇගීම කරනවා. ඊළඟට කරගෙන යන කර්මාන්තයකින් පරිසරයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම වැළැක්වීමට තව උපක්‍රමයක් තියෙනවා පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමය. කියන්නේ කර්මාන්ත ශාලාවක් කරගෙන යනකොට ඒ කර්මාන්ත ශාලාවෙන් යම්කිසි අපද්‍රව්‍යයක් හෝ අපදියරයක් හෝ එහෙම නැත්නම් ඝන අපද්‍රව්‍යයක් හරි වායුමය එමිෂන් එකක් වායු විමෝචනයන් මේ ජනනය වෙනවා නම් ඒවා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයේ තියෙන කොන්දේසි වලට අනුව පිටට දාන්න. ඒ කොන්දේසි වලට අඩංගු වෙනවා ඒ විශේෂයෙන්ම අපදියර ගත්තොත් ඒ අපදියර වල තියෙන්න ඕන යම්කිසි මාන උපමාන. ඒවා අපේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ සම්මත තත්වයන් ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කරලා තියෙන රෙගියුලේෂන් එකක් අනුව ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් එකේ තියෙනවා මේ වගේ මේ අපදියර ගත්තොත් ඒ වගේ කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක කීයක් වෙන්න ඕනද? BOD කීයද? ඊළඟට ඒ වගේ තියෙන්න පුළුවන් සයනයිඩ් ප්‍රමාණය කොච්චරද? ඇමෝනිකල් නයිට්‍රජන් කොච්චරද? සල්ෆයිඩ්, ආසනික් ඔය වගේ බැරලෝහ වර්ග සහ අනිකුත් රසායනික සංයෝග වර්ග කොපමණ ප්‍රමාණ වලින්ද තියෙන්න ඕන කියලා ගැසට් පත්‍රයේ දක්වලා තියෙනවා. ඉතින් යම්කිසි කර්මාන්තයක් මේ කරගෙන යනකොට මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගන්න නම් ඒගොල්ලෝ ඒක ඒ කර්මාන්ත ශාලාවෙන් පිට කරන සියලුම ජලය අපදියරවල තත්ත්වය පිරිපහදු කරලා මේ මට්ටමට ගන්නවා. ඒ අපදියරවල ගුණාත්මය ගැසට් කරලා තියෙන ටොලරන්ස් ලිමිට්ස් දක්වා පිරිපහදු කරලා ඊට ඒ දක්වා හෝ ඊට අඩුවේ වෙන විදිහට පිරිපහදු කරොත් තමයි මේ බලපත්‍රය ලබා ගන්න පුළුවන්. මේ බලපත්‍රය ලබා ගත්තට පස්සේ ඒගොල්ලොන්ට ඒ ආරක්ෂණ බලපත්‍රය කියන විදිහට ඒ පරිසරයට මුදා හරින්න පුළුවන්. ඒකත් හැමතැනටම මුදා හරින්න බෑ. එක්ක 1 to 8 ඩයුල් ඒ කියන්නේ 8ට එක තනුකකරණයක් තියෙන ගලාගෙන යන ජල මාර්ගයකට එහෙම නැත්නම් ඒවා නැවත ප්‍රතිචක්‍රීකරණයට වගේ එහෙම නැත්නම් රීයුස් නැවත භාවිතයට වගේ ඒ නිර්දේශ ස්ථානයේ අනුව සහ කර්මාන්තයේ ස්වභාවය අනුව නියම කරන පරිදි බැහැර කරන්න පුළුවන්. මේ ආකාරයට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගන්න ඕන කර්මාන්ත වර්ග කැටගරිස් 3ක් තියෙනවා. මේ කැටගරිස් 3 A B C කියලා නම් කරලා තියෙන්නේ. මේ දූෂණ ප්‍රමාණය අනුව මහා පරිමාණ දූෂකාරක කර්මාන්ත, මධ්‍යම මට්ටමේ දූෂකාරක කර්මාන්ත සහ සුළු මට්ටමේ සුළු පරිමාණයේ දූෂකාරක කර්මාන්ත වශයෙන්. ඉතින් ඒ ආකාරයට කර්මාන්ත වලින් එන රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම පාලනය කරනවා වගේම තවත් රෙගුලාසියක් තියෙනවා. ඒක කියන්නේ scheduled waste management license කියලා. මේ scheduled waste management license එකෙන් ගන්න විශේෂයෙන්ම උපද්‍රවකාරී අපද්‍රව්‍ය. කියන්නේ ඉතාමත්ම අන්තරායකාර අපද්‍රව්‍ය වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකින් ඒ අපද්‍රව්‍ය නියම විදියට කළමනාකරණය කිරීම සඳහා දෙන බලපත්‍රයක්. මේක 2008 15/34 ඇලීරක් 18 කියන ගැසට් පත්‍රයෙන් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒක 2008 අංක 1 දරන රෙගුලාසිය විදියට සැලකනවා. ඉතින් මේ රෙගුලාසියට අනුව යම්කිසි කර්මාන්තයක් හෝ යම්කිසි පුද්ගලයෙක් උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් ඒ රෙගියුලේෂන් එකේ ලයිස්තුවක් තියෙන උපලේඛනයක් ඒ උපලේඛනයේ තියෙන්න පුළුවන් උපද්‍රවකාරී අපද්‍රව්‍ය වර්ග ලයිස්තුගත කරලා තියෙනවා. ඒක නිසා ඒ ලයිස්තුවේ අඩංගු උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපි උපලේඛනගත අපද්‍රව්‍ය එහෙම නැත්නම් scheduled waste කියලා කියනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ ලේඛනයේ සඳහන් අපද්‍රව්‍යයක් හසුරවනවා නම් කියන්නේ උත්පාදනය කරනවා නම්
ඒවා එකතු කරනවා නම් ඒවා ප්‍රවාහනය කරනවා නම් ගබඩා කරනවා නම් රිකවර් කරනවා නම් හරි ඒවා රීසයිකල් කරනවා නම් එහෙම නැත්නම් අවසානයේ ඒවා බැහැර කිරීමක් කරනවා නම් ඒ අය මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන මේ scheduled waste management license එක අරගන්නවා. ඒ scheduled waste management license එක අරගෙන ඒකේ නියම කරන විදියට මේවා ගබඩා කිරීම ප්‍රවාහනය කිරීම ඒ වගේම නැවත රිකවරි මොනවා හරි එකකින් දෙයක් උකහා ගන්නවා නම් ඒ ක්‍රියාවලියට භාජනය කිරීම ට්‍රීට් කිරීම සහ අන්තිමේදී ෆයිනල් ඩිස්පෝසල් ඒ කියන්නේ අවසාන බැහැරලීම මේ බලපත්‍රයට අනුව සිදු කළ යුතු වෙනවා. ඉතින් මේ බලපත්‍රයට කලින් කිව්වා වගේ ජෙනරේටර් කලෙක්ටර් ට්‍රාන්ස්පෝර්ටර් ස්ටෝර් ඔය වගේ අවස්ථා 7ක් තියෙනවා. ඒ 7 සඳහා මේ බලපත්‍රයෙන් අවසර ඒ කරන තමන් කරන ක්‍රියාවලිය අනුව බලපත්‍රයේ අවසරය ලබා ගත යුතු වෙනවා. ඉතින් මේ ආකාරයට මම දැන් කලින් තියෙන නීති ටිකකින් පැහැදිලි කරේ රසායනික ද්‍රව්‍යයක අවසාන අවස්ථාව. ඒ කියන්නේ අපද්‍රව්‍යයක් බවට පත් වුණාම ඒව පරිසරයට මුදා හැරීම සඳහා තියෙන නීතිමය තත්ත්වය. ඒ වගේම දැන් රසායනික ද්‍රව්‍ය ජීවන චක්‍රයේ තවත් එක වැදගත් දෙයක් තමයි රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ක්‍රමානුකූලව ගබඩා කරගත්තේ නැත්නම් මේකෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය ගත්තොත් මේවා එකට තියන්න බැරි රසායනික ද්‍රව්‍ය තියෙනවා. කියන්නේ කම්පැටිබල් නොවන රසායනික ද්‍රව්‍ය. ඒ වගේ දේවල් එකට තිබ්බොත් සමහර විට මේවා බැරි වෙලාවත් පොඩි ලීක් එකක් වගේ එහෙම වුණොත් මේවා මිශ්‍ර වෙලා හදිසි ගිනි ගැනීම, විෂ වායුණු කිත්වීම, එහෙම නැත්නම් පිපිරීම වගේ විනාශකාරී අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඉතින් ඒ වගේ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත අනතුරු වැළැක්වීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත හලෝ ඇහෙනවද? එහෙනම් ප්‍රසන්ටේෂන් මෝඩ් එකට දාලා ප්‍රසන්ටේෂන් එක දිගටම කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මේ ආකාරයට රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළව කලින් කිව්ව විදිහට රසායනික ද්‍රව්‍ය ගබඩා සඳහා නිර්දේශ ලබා දුන්නා. ඒ වගේම අර කලින් කියපු විදිහට රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ රෙගුලාස් තිබ්බත් තවත් විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් කිසිම නීතියකට යටත් නොවි, ඒ වගේම කිසිම ආයතනයක නියාමනයට ලක් නොවි රට තුලට එනවා. මේවා නිදහසේ රට තුලට ආනයනය කරනවා වගේම මේවා රට තුල ඒ වගේම වෙළඳාම් කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන් කිසිම පනතකට ආවරණය නොවන නිසා. ඉතින් ඒක නිසා මේක ජාතික අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය සියල්ලම එකම ආයතනයක් මගින් කළමනාකරණයට හැකිවන පරිදි නීති සම්පාදනය කිරීම. ඒ වගේම එකම ආයතනය කියන්නේ එක සෙක්‍රටේරියට් එකක් හරි ඒපෙක්ස් බොඩි එකක් හරි හරහා මේ රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීම. මේ වගේ මම කලින් කිව්ව විදිහට මේ නීතිමය තත්ත්වය එහෙම තියෙද්දි රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව තියෙන කළමනාකරණයට තියෙන තව එක මෙවලමක් තමයි ජාත්‍යන්තර සම්මුතිය. ඉතින් ලංකාවත් ජාත්‍යන්තර සම්මුතීන් විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව ජාත්‍යන්තර සම්මුතීන් 4කට අත්සන් කරලා තියෙනවා. මේ 4ම ක්‍රියාත්මක කිරීමේ ආයතනයේ විදිහට මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක වෙනවා. මේක එක සම්මුතියක් තමයි බාසල් සම්මුතිය. මේ බාසල් සම්මුතිය කියන්නේ transboundary movement of hazardous. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු අපද්‍රව්‍ය වේවා එහෙම නැත්නම් වෙනත් hazardous උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් රටකින් රටකට යනවා නම්, ඒ කියන්නේ තවත් රටකින් තව රටකට ආනයන අපනයන කිරීමක් කරනවා නම් මේක ඒ රටවල් දෙකේ එකගතාවය අනුව කරන්න ඕනේ. ඉතින් මේ අනුව ලංකාව තුළට මේ වගේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය එන එක වළක්වන්න මධ්‍යම පරිසර අධිකාරිය තාක්ෂණික කමිටුවක් පිහිටවලා තියෙනවා මේ ඉල්ලීම් සලකා බලන්න. ඒ අනුව යම් කිසි කෙනෙකුට යම් රටක අපද්‍රව්‍යයක්, ඒ කියන්නේ මේ ගේන්න අවශ්‍ය වෙනවා නම් ඒගොල්ලෝ ඉල්ලුම් කරන්න ඕනේ. මේකෙදි මේ අපි සලකා බලන්නේ මේ ගෙන්නන්න යන අපද්‍රව්‍ය
යම් කිසි කාර්මික ක්‍රියාවලියකට අමුද්‍රව්‍යයක් විදියට ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේවා ගේන්නේ ඩම්ප් කරන්න හෝ බැහැර කිරීමට නොවේ නම් ඒ සියලු කරුණු සලකා බලලා මේකෙන් පරිසරයට හානියක් නැත්නම් කර්මාන්තයකට අමුද්‍රව්‍යයක් විදියට භාවිත ගන්න පුළුවන් නම් අපි අවසර දෙනවා. එහෙම නැත්නම් මේවා ගේන්න සම්පූර්ණයෙන් තහනම් කරනවා. විශේෂයෙන්ම ඒ බාසල් සම්මුතියේ ලයිස්තු දෙකක් තියෙනවා A B කියලා. මේකේ A ලයිස්තුවේ තියෙන්නේ ඉතාමත්ම හැසඩ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඒක කැබිනට් අනුමැතියකින් A ලයිස්තුවේ අපද්‍රව්‍ය රට තුලට ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. B ලයිස්තුවේ ඒවා ඒ එකින් එක අපද්‍රව්‍ය වර්ගයේ අනුව සලකා බලා අපි අවසර දෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ වගේ තියෙන තවත් ජාත්‍යන්තර සම්මුතියක් තමයි රොටර්ඩෑම් සම්මුතිය. මේ රොටර්ඩෑම් සම්මුතියෙන් කරන්නේ රසායනික ද්‍රව්‍ය ජාත්‍යන්තර වෙළඳාමේදී මේ රටවල් දෙක අතර එකඟතාවයක් ඇතුව මේ රසායනික ද්‍රව්‍ය කළමනාකරණයකට ලක් කිරීම. දැන් යම්කිසි අපි හිතමු ලංකාවේ තියෙන කර්මාන්ත ශාලාවකට යම්කිසි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ගෙන්නන්න අවශ්‍ය නම් ඒගොල්ලෝ නිදහසේ ඒක ඒ නිෂ්පාදනය කරන රටකින් ඒ වෙළඳාම් කරන රටකින් ඇඳුම් කරනවා. නමුත් මේ රොටර්ඩෑම් සම්මුතියට අනුව ඒගොල්ලෝ එහෙම ඇඳුම් කරාට ඒ නිෂ්පාදනය කරන හරිය එහෙම නැත්නම් අපනයනය කරන රට ලංකාවෙන් අහනවා මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙන්න මෙහෙම ලංකාවේ තියෙන මේ කර්මාන්ත ශාලාව මේ අමුද්‍රව්‍යයක් විදියට හෝ එහෙම නැත්නම් වෙනත් කාර්යයකට මේ රසායනික ද්‍රව්‍ය මෙච්චර ප්‍රමාණයක් ටොන් ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා. ඒක රට තුලට එවන්න රටේ ස්ථාවරය මොකක්ද? ඒකෙතනදී අපි මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඒක ගේන්නේ මොකටද? ගෙනල්ලා ඒගොල්ලෝ කරන්නේ මොනවද? ඒ වගේ ඒ කර්මාන්ත ක්‍රියාවලියෙන් එන අපද්‍රව්‍ය කොහොමද බැහැර කරන්නේ යන දේවල් සලකලා බලලා ඒව තහනම් කරපු නැති රසායනික ද්‍රව්‍යයන් නම් ඒකට අවසරය දෙනවා. මේකට කියනවා PIC procedure කියලා. ඒ කියන්නේ prior informed consent procedure. මේ රොටර්ඩෑම් සම්මුතිය ක්‍රියාත්මක කරන්න මධ්‍යම පරිසර අධිකාරියේ උපදේශන කමිටුවක් තියෙනවා. technical advisory committee for industrial chemical කියලා. අන්න ඒ කමිටි එකත් මේ තීරණ ගැනීම සඳහා දායක වෙනවා. මේ ආකාරයටම රොටර්ඩෑම් සම්මුතියේ තියෙන පෙස්ටිසයිඩ් වර්ග ආනයනය කිරීමේදී රෙජිස්ට්‍රාර් ඔෆ් පෙස්ටිසයිඩ් යටතේ තියෙනවා කමිටියක්. ඒ කමිටියෙන් තමයි තීරණ ගන්න. මේ ආකාරයට තියෙන අනිත් ශ්‍රී ලංකාව අත්සන් කරපු සම්මුතිය තමයි ස්ටොක්හෝම් සම්මුතිය. මේ ස්ටොක්හෝම් සම්මුතිය පාලනය කරන්නේ POPs එහෙම නැත්නම් persisting organic pollutants. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පරිසරයේ නොනැතී පවතින කාබනික දූෂකාරක. මේ ආකාරයේ තියෙන කාබනික දූෂකාරක ස්ටොක්හෝම් සම්මුතියෙන් ක්‍රියාත්මක කරන්නේ තර කලින් විදියටම මධ්‍යම පරිසර අධිකාරියේ තියෙන කමිටුව හරහා ඒකෙදි ඒ රසායනික ද්‍රව්‍ය වර්ග කොටස් තුනකට තියෙනවා මේ ස්ටොක්හෝම් සම්මුතියේ සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු රසායනික ද්‍රව්‍ය ඒ වගේම රෙස්ට්‍රික්ට් එහෙම නැත්නම් වැඩි සීමාවන් යටතේ භාවිතා කළ යුතු රසායනික ද්‍රව්‍ය සහ unintentional ඒ කියන්නේ අපේ හිතාමතා නොවන නොවී නිෂ්පාදනය වන රසායනික ද්‍රව්‍ය කියලා. ඉතින් අන්න ඒව පාලනය කිරීම තමයි මේ ස්ටොක්හෝම් සම්මුතියේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. මේ unintentional POPs ගත්තොත් විශේෂයෙන්ම ඩයොක්සින් පියුරාන් වගේ විෂ වායු වර්ග ක්ලෝරින් අඩංගු පොලිතීන් ප්ලාස්ටික් විශේෂයෙන් PVC වගේ දේවල් එලිමහනේ අඩු උෂ්ණත්වය දහනය කිරීමෙන් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒවා වළක්වීම සඳහා පියවර ගන්න ඕන. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික වේස්ට් වගේ දේවල් වල තියෙනවා ගිනි ගැනීම වැළැක්වීමට PBDE වගේ රසායනික ද්‍රව්‍ය දාලා polybrominated diphenyl ether වගේ ඒවා. ඉතින් ඒක නිසා ඉලෙක්ට්‍රොනික වේස්ට් නිසි ආකාරයට කළමනාකරණය කිරීමනුත් මේ ඩයොක්සින් ෆියුරාන් වගේ විෂ POPs වර්ග පරිසරයට නිකුත් වීම වළකිනවා. මේ විදිහටම ආපු අලුත්ම සම්මුතිය තමයි මිනමාටා කන්වෙන්ෂන් එක. මිනමාටා කන්වෙන්ෂන් එකේ පරමාර්ථය තමයි මර්කරි එහෙම නැත්නම් රසදිය නිසා පරිසරයට සහ මිනිසාගේ සෞඛ්‍යයට සිදුවන බලපෑම් අවම කිරීම. මේ අලුත්ම සම්මුතියක්. මේක දැන් රට තුල ක්‍රියාත්මක කරමින් පවතිනවා. තාම හරියටම මේක නිශ්චිතවම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න නැහැ. මේකේ ෆෝකල් පොයින්ට් එක විදිහට පරිසර අමාත්‍යාංශයත් ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විදිහට මධ්‍යම පරිසර අධිකාරියක් නම් කරලා තියෙනවා.
මේ ජාත්‍යන්තර සම්මුති සියල්ලම අඩංගු රසායනික ද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍රයක් අවශ්‍ය වන විදිහට අපි මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආනයන අපනයන දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කරලා ඒ ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ රෙගුලාසියට දාලා තියෙනවා. ඒ අනුව යම්කිසි කෙනෙක් මේ සම්මුති වල තියෙන රසායනික ද්‍රව්‍යයක් ලංකාවට ගේනවා නම් පළමුවෙන්ම import control license එකක් ලබා ගන්න ඕනේ. මේ import control license එක නිකුත් කිරීමේදී ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරිය මතය විමසනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතු වෙනවා. මම මේ කතා කරපු රසායනික ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ඊළඟට කතා කරන්න යන්නේ මේවා කොහොමද ඩිස්පෝස් කරන්නේ කියලා. ඇත්තටම මම හිතන්නේ ඊළඟ දේශනාවේදී මේක වඩා සවිස්තරාත්මකව මේ කරුණු කතා කරන නිසා මම මේක බොහොම සුළුවෙන් මේ කතා කරන්නම්. දැනට ලංකාවේ ජනනය වන රසායනික අපද්‍රව්‍ය ඇතුළු උපද්‍රවකාරී අපද්‍රව්‍ය සියල්ලටම මෙන්න මේ පහත සඳහන් කරන ක්‍රමවේදයන් තමයි අනුගමනය කරන්නේ. වඩාත්ම අනුගමනය කරන ක්‍රමවේදය තමයි ලෝකයේ පිළිගත් එක ක්‍රමයක්. සිමෙන්ති උදුන තුල මේවා කෝ ප්‍රොසෙසිං එක සහ ක්‍රියාකාරකමට භාජනය කරන විනාශ කර දැමීම. ඊළඟ එක තමයි අධික උෂ්ණත්වයක් තියෙන ඉන්සිනරේටර් සරහා ඉන්සිනරේට් කිරීම. ඒක සාමාන්‍ය මේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1200ට වඩා වැඩි උෂ්ණත්වයක් වෙනවා. ඊළඟට එහෙම නැත්නම් රසායනිකව මේවා ප්‍රතික්‍රියා කරවලා නියුට්‍රලයිස් කරනවා. එහෙම නැත්නම් මේවා උදාසීන කරලා ඒ අපද්‍රව්‍ය වල තියෙන විෂ භාවය එහෙම නැත්නම් අහිතකර භාවය නැති කරනවා. එහෙමත් නැත්නම් මේ අපද්‍රව්‍ය වල තියෙන හෙවි මෙටල් වගේ දේවල් පරිසරයට සංචරණය වීම වැළැක්වීමට ඉම්මොබිලයිස් කරනවා. ඒවා නිශ්චල කරනවා. කියන්නේ මොනවා හරි බැඳීමක් ඇති කරලා සිමෙන්ති කොන්ක්‍රීට් වගේ දේවල් එක්ක මිශ්‍ර කරලා ඒවා හොඳ බොන්ඩ් එකක් ඇති වෙනවා. ඒවා ඊට පස්සේ එළියට ලීක් වෙන එක වළකිනවා. ඒ වගේම ලංකාවේ ඩිස්පෝසල් පහසුකම් බැහැර කිරීමට පහසුකම් නැති විවිධ උපද්‍රවකාරී අපද්‍රව්‍ය වර්ග වෙනත් ඩිස්පෝසල් ෆැසිලිටිස් තියෙන රටවල් වලට එක්ස්පෝර්ට් කරන්න උදව් කරනවා. ඒ වගේම හැකි හැම අවස්ථාවකම මේවා කර්මාන්ත වලට උපදෙස් දෙන්නේ මේවා රීසයිකල් කරන්න. එහෙමත් නැත්නම් මොනවත්ම කරන්න බැරි දේවල් දැනට తాවකාලිකව ආරක්ෂිතව සකස් කරපු ගබඩා කරන්න අවසර දීලා තියෙනවා. නමුත් මේවා කුඩා ප්‍රමාණ වලින් ජනනය වන විසඳුම් නොමැති උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට පමණයි. ඊට අමතරව ඉතා වැදගත් එකක් තමයි ක්ලීන ප්‍රොඩක්ෂන් එම් සුපිරිසුදු තාක්ෂණය කියන සංකල්පය පාවිච්චි කරලා හැකිතාක් දුරට අපද්‍රව්‍ය ජනනය වීම අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමට අමුද්‍රව්‍ය ලබාගෙන අපද්‍රව්‍ය අඩුම කරලා මේ කර්මාන්ත ක්‍රියාවලිය පවත්වාගෙන යන්න. ඉතින් මේ ආකාරයට දැනට තියෙන නීතිමය ප්‍රතිපාදන යටතේ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සහ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය කරගෙන යනකොට අපිට ලැබෙන අභියෝග තමයි ප්‍රමාණවත් තරම් නීතිමය ප්‍රතිපාදන නොමැති. ඒ වගේම මේ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත මේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ සියලුම උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන පිරිස හරි අඩුයි. ඒ වගේම මේවා ඩිස්පෝස් කරන්න බැහැර කරන්න ලංකාවේ තියෙන පහසුකම් ඉතාමත්ම සීමිතයි. දැනට තියෙන එකම පහසුකම සිමෙන්ති උදුන තුල දහනය කිරීම. ඒ වගේම ලංකාව තුල මේ ප්‍රමාණවත් ලැබොරටරි ෆැසිලිටිස් ඒ කියන්නේ මේවා පරීක්ෂා කරන්න ඇනලයිස් කරන්න බොහොම සීමිත ලැබ් සංඛ්‍යාවක් තියෙන. ඒ වගේම මේවට යන වියදමත් ඉතාමත්ම අධිකයි. ලංකාව වගේ රටක මේ සම්බන්ධයෙන් තියෙන ෆයිනෑන්ෂල් ඇන්ඩ් ටෙක්නිකල් රිසෝර්සස් වල අඩුකමත් අපිට තියෙන එක අභියෝගයක්. මේ ගොඩක් රටවල් වල තියෙනවා මේ වගේ secured landfill. ඒ කියන්නේ කිසිම දෙයකින් විනාශ කරන්න බැරි සමහර ඉතා උපද්‍රවකාරී අපද්‍රව්‍ය මේ වගේ ආරක්ෂිතව තැන්පත් කිරීමේ secured landfill නම් ඒ වගේ එකක අවශ්‍යතාවය ලංකාවට තදින්ම තියෙනවා. අනාගතයේදී අපිට අවශ්‍ය වෙන්නේ දැනට කලින් කිව්වා වගේ සියලුම කාර්මික රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට හැකියාවක් ඇති වෙන පරිදි national chemical policy එකක් දැනට ඇත්තටම draft කරලා තියෙනවා. මේක කෙටුම්පත් කරලා තියෙන national chemical policy එක finalize කරලා ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරලා ඊට සමගාමීව නීති සහ රෙගුලාසි සකස් කිරීම. දැනට ජාතික පාරිසරික පනතට මේ ප්‍රතිපාදන ඇතුල් කිරීම සඳහා සංශෝධන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක ඉදිරිදුරු වෙදීම සම්පූර්ණ වෙයි. ඊට පස්සේ නීති රීති ක්‍රියාත්මක කිරීම සිදු කරන්න පුළුවන්.
ඒත් එක්කම මේ කාර්මික රසායනික ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා එක සෙක්‍රටේරියට් එකක් ලේකම් කාර්යාලයක් හෝ වෙනත් ආයතනයක් පිහිටවීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මනා බැහැරලීමේ පහසුකම් වැඩි කරන්න වෙනවා. ලැබොරටරි පහසුකම් වැඩි කරන්න වෙනවා. ඒතර මේ අපි මේ කරන සියලුම ක්‍රියාවන් වල බලාපොරොත්තු වෙන්නේ අපිට ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා මේ රසායනික ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනය කිරීම, ප්‍රවාහනය, ගබඩාව භාවිතා කිරීම සහ ඒකේ අපද්‍රව්‍ය ආරක්ෂිත විදියට බැහැර කරලා ඒ සඳහා සුදුසු වටපිටාවක් සකස් කිරීම. අපි සැමට නිදහසේ සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න පුළුවන් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම තමයි මේකේ අරමුණ. මම හිතන්නේ මම මේ කාල වේලාවටත් වැඩි ටිකක් ගත්තා වෙන්නේ නැති. ස්තුතියි. බොහොමත් ස්තුතියි තිස්සගමගේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි. බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක් කළේ කරුණු කාරණා බොහොමයක් ඇතුළත් බොහොම පැහැදිලිව ඔබ ඉදිරිපත් කිරීම කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාට විශේෂයෙන්ම මේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අද මේ වැඩමුළුවට සහභාගී වෙන ඔබට මොනවා හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් Zoom වල තියෙන chat box එකට ඒ ප්‍රශ්නේ යොමු කරන්න. මොකද මේ ඊගා මේ presentation එකෙන් පස්සේ අපි සුළු වේලාවක් ගන්නවා එහෙම ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර දෙන්න. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම අද මෙතන පැමිණෙලා ඉන්නවා නම් කර්මාන්ත ශාලා වලින් හරි එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් හරි මේ කරන ලද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් ඒකට අදාළ වූ ගැටලුවක් තියෙනවා නම් කරුණාකරලා මේකට යොමු කරන්න. ඊළඟට අපි දැන් අතරම දෙවෙනි ඉදිරිපත් කිරීමට යොමු වෙනවා. මේ ඉදිරිපත් කිරීම රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ තිරසාර ක්‍රමවේදයන් පිළිබඳ. එහෙම නැත්නම් sustainable disposal solution for chemical waste සම්බන්ධයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකටත් අපි ඇත්තටම කලින් කිව්වා වගේ මාතෘකාවට බොහොම ගැළපෙන සම්පත්දායකෙක් තෝරාගෙන තියෙනවා. එතුමා තමයි සංජය චූලකුමාර මැතිතුමා. එතුමා දැනට අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරනවා NC Eco Cycle ආයතනයේ. ලංකාවේ දැනට තියෙන එකම ආයතනය තමයි මේ අපිට ඇත්තටම රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමට පිළිගත් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න පුළුවන් එකම ආයතනය තමයි ඇත්තටම NC Eco Cycle ආයතනය කියන්නේ. ඉතින් ඒ නිසා එතුමා ඇත්තටම දීර්ඝ කාලයක් මේ ආයතනයේ මේ කටයුතු සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා විශාල අත්දැකීමක් තියෙනවා මේ බැහැර කිරීම සම්බන්ධ. ඉතින් මම හිතනවා අපිට තවත් වැදගත් දේශනයකට සවන් දෙන්න පුළුවන්. ඉතින් මම කාර්මික ආරාධනය කරනවා සංජීව චූලකුමාර මැතිතුමාට තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න. ආයුබෝවන් හැමෝටම අවසරයි මහාචාර්යතුමාගේ. මම හිතන්නේ ඇහෙනවා ඇති නේද සර්? ඔව්. හරි. ඒ වගේම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ලංකා රෙස්පොන්සිබල් කෙයාර් ආයතනයට සබරගම විශ්වවිද්‍යාලයටත් මම හිතනවා මේක ජාතික අවශ්‍යතාවයක්. ඒ වගේම මේක හොඳ පිවිසුමක් අපිට රටේ තියෙන මේ ආන්තරායකාරී අපද්‍රව්‍ය වලට හොඳ අවබෝධයක් දෙන්න ලබා දීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම මේකට පිවිසුමක් විදියට දැන් තිස්ස මහත්තයාගේ ප්‍රවේශයත් එක්ක මට ලේසි වෙයි මේ වැඩේ මම කරන දේශනය කරගෙන යන්න. ඒකෝට ලංකාවේ ලයිස්තුගත අපද්‍රව්‍ය එහෙම නැත්නම් ආන්තරායකාරී අපද්‍රව්‍ය එහෙම නැත්නම් මේ ෂෙඩියුල් වේස්ට් වල ගොඩක් වේස්ට් තියෙනවා. එකකින් තියෙන එක වේස්ට් වර්ගයක් තමයි මේ රසායනික අපද්‍රව්‍ය. ඊට අමතරව ගොඩක් බහුලව කාර්මික අපද්‍රව්‍ය, ඒ වගේම නාගරික අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය, තව විකිරණශීලී අපද්‍රව්‍ය වගේ ගොඩක් අපද්‍රව්‍ය කැටගරිස් තියෙනවා. ඒකට අපි අද මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීම සහ රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීම ලංකාවේ දැනට තියෙන ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් පිළිබඳව. එතකොට මම මුලින්ම ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික අපද්‍රව්‍ය කියන්නේ මොනවද? ඊළඟට තිස්ස මහත්තයාගේ සාකච්ඡාවේ වුණ නිසා මම ගොඩක් අනිත් අපහරණ ක්‍රමවේදයන්ට වැඩිපුර යන්නේ. හැබැයි මම සිමෙන්ති යොඳුම් සහ සැකසුම් ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? සහ අපි මේ දක්වා පහුගිය අවුරුදු 18ක කාලයක් තිස්සේ ලංකාවේ මේ විශේෂයෙන්ම මේ
රසායනික අපද්‍රව්‍ය ආශ්‍රිතව කේස් ස්ටඩිස් කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදි මම බලපුවා මේකේ ගොඩක් ඉන්නවා කර්මාන්තකරුවෝ, ශිෂ්‍යයෝ, ආචාර්යවරු. එතකොට මේගොල්ලෝ සහ සාමාන්‍ය ඉන්ට්‍රස්ට් තියෙන අය. ඉතින් මේකත් එක්ක මේක නොයෙකුත් ප්‍රශ්න තියෙයි. මෙතනදී සාකච්ඡා කරන්න බැරි වුණොත් අපිට ඒ ප්‍රශ්න එවන්න. එතකොට අපි පුළුවන් විදියට ඔබතුමාලට උත්තර දෙන්න උත්සාහ කරන්න. හරි. මොකද්ද මේ රසායනික අපද්‍රව්‍යයක් කියලා කියන්නේ? කිසිමත් ඉතින් මේ කියවුණා. හැබැයි රසායනික අපද්‍රව්‍යයක් කියලා මම කියන්න කැමති. දැන් කොහේ හරි තැනක අපහරණය කරලා තියෙනවා නම් රසායනික අපද්‍රව්‍යයක්, එහෙම නැත්නම් ඒක මිස්මැනේජ්, එහෙම නැත්නම් අවභාවිතා කරලා තියෙනවා නම් සහ එම අවභාවිතාවය තුළින් මිනිසාගේ සෞඛ්‍යයට එහෙම නැත්නම් පරිසරයට හානියක් වෙනවා නම් අපිට සරලව හඳුන්වන්න පුළුවන් මේක රසායනික අපද්‍රව්‍යයක් විදියට. එතකොට දෙවෙනි කාරණාව තමයි රසායනික අපද්‍රව්‍යයක වැදගත්ම දේ වන්නේ නාගරික අපද්‍රව්‍යයකට වඩා මේකේ තියෙන ප්‍රමාණය. ඉතින් මේකේ ප්‍රමාණය මිලිග්‍රෑම් එකක්ද මිලිලීටර් එකක්ද කියන එක හරිම වැදගත්. ඒ කියන්නේ මේකේ ඇත්තටම කියන්නේ මේ පොඩි ප්‍රමාණයකින් තමයි මේකේ දාම ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් වෙනත් චක්‍රීය ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන්. එතනින් ලොකු විවසනකාරී තත්වයකට ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ උග්‍ර ගණේ බලපෑම් ඇති වෙන්න පුළුවන් ඇකියුට්. එහෙම නැත්නම් නිදන්ගත ක්‍රොනික් වගේ මේවා ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේක දල වශයෙන් ඔක තමයි කෙමිකල් වේස්ට් එකක් කියලා කියන්නේ. ඊට අමතරව මේ ගොඩක් කියවුණා සහ පෞගිය මේ දේශනවලදීත් වෙබිනාර්වලදීත් මේ කතා කරලා තිබුණා. මම ඒවා කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මට එකක් කියන්න ඕන මේ රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීමේදී ඉතාමත් වැදගත් කාර්යයක් තමයි මේ අවදානම් තත්ත්ව පරීක්ෂණය. මේවත් එක වැඩ කරන එක ලේසි නෑ. ඔයගොල්ලන්ට පේන්නේ මේ උග්‍ර විදිහට මිනිසුන්ට හානි කර වෙච්ච අවස්ථාවක්. ඒ නිසා මේකේ අවදානම් තත්ත්ව පරීක්ෂණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කෙමිකල්ස් එහෙම නැත්නම් මේ රසායනික අපද්‍රව්‍ය හැන්ඩල් කරන්න යනවා නම් මේ සඳහා අපි කියනවා MSDS එක. මේ ඒක අනිවාර්යයෙන්ම කියවිය යුතුයි සහ මේකේ අවදානම් තත්ත්වය අනිවාර්යයෙන්ම අපි අවබෝධ කරගත යුතුයි. මේක ලෝකේ ගත්තාම අපි ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ලෝකේ ගත්තාම මේ අවභාවිතය සහ අපහරණය මේ රසායනික අපද්‍රව්‍ය නිසා ලෝකේ ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. දැන් තිසමාත් හැදිනුත් කියනවා මේ ජාත්‍යන්තර සම්මුතිනේ ඇවිල්ලා තියෙන ගොඩක් මේ රටවල් අතර මේක හුවමාරු වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන නිසා තමයි මේ ජාත්‍යන්තර සම්මුති පවා ඇවිල්ලා තියෙන. ගොඩක් සතුටු වෙනවා අපි මම මේ ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහට දැන් අපේ රටේ යාවත් කාලීන වෙනවා ජාතික අපද්‍රව්‍ය කළමනාකරන ක්‍රමවේදය. අතර මේක ගොඩක් හොඳ දෙයක්. ලංකාවේ පුද්ගලයෙක් විදිහට මේක ගොඩක් හොඳ දෙයක් විදිහට මම පුද්ගලිකව දකිනවා. මේකත් එක්කම ඇයි මේ හැන්ඩලින් කෙමිකල් ගොඩක් විස්තර යන්නේ මේක කියවුණා. ඉතින් මේ වගේ ගොඩක් අහිතකර තත්ත්ව තියෙනවා මේ රසායනික අපද්‍රව්‍ය. ඒ නිසායි මේවා ගොඩක් ආන්තරායකාරී කියලා හඳුන්වන්නේ. මේකත් එක්කම ගත්තාම ලංකාවේ තත්ත්වය. හරි. මේක කාටවත් ඇඟිල්ල දික් කරන එකක්වත් එහෙම එකක් නෙමෙයි. ලංකාව ගත්තාම දැන් සර්ච් කිව්වා මුලින්ම දැන් කෙමිකල් භාවිතා කරන්න වෙනවා. හැබැයි මේක අවභාවිතාවේ සහ මේ අපහරණය හරියට කරේ නැත්නම් තමයි මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සහ දැන් අපි දැන් මුලින්ම කිව්වා මේ දාම ආර්ථිකයෙන් චක්‍රීය ආර්ථිකයත් එක්ක යනකොට මේ කෙමිකල් කියන්නේ ගොඩක් පිරිවැයක් යොදලා හදපු දෙයක්. ඒ නිසා මේක අපහරණය කරනවට වඩා මේක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම වැඩේ. හැබැයි ලංකාව ගත්තාම දිනෙන් දින ඔයගොල්ලෝ දකින්නම ගොඩක් තැන්වල මේ වගේ කෙමිකල් රිලේටඩ් ඉන්සිඩන්ට් ගොඩක් තැන්වල තියෙනවා. සමහර ඒවා අපිට පේන්නේ නැහැ. සමහර ඒවා පේන්නේ කාලයක් එක්ක. ඒකත් එක්ක ඇත්තටම කියනවා නම් මේ බෙස්ට් ප්‍රැක්ටිසස් අවශ්‍යයි මේ රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා. මේ කියන්නේ අපිට unknown chemical අපිට ගන්න බෑ. සහ මේක ලේබල් කරලා හරි කන්ටේනර්ස් වල දාලා හරි ආකාරව තිබුණොත් විතරයි අපිට මේක හැන්ඩල් කරන්න අපහරණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම ඊළඟට මගේ කිවිසුම ඕක ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිස්පෝසල් කියන්නේ ට්‍රීට්මන්ට් අපහරණ ක්‍රමවේද ලංකාවේ සහ ලෝකයේ තියෙන. ඉතින් මම මේක ගොඩක් විස්තර වලට යන්නේ නැහැ. මොකද මම කතා කරන්නේ මේක අන්තිමටම දකින්න සිමෙන්ති උදුම් සහ සැකසුම හරහා කරන රසායනික අපද්‍රව්‍ය අපහරණය. ඊට අමතරව තිසමත මේ කතා කරපු නිසා මේක අපි කඩාගෙන තියෙන ගෲප් 1 සහ ගෲප් 2 3 ආකාරයට. ඉතින් ගෲප් 1 එක තමයි ඩිසයරබල්. ඒ කියන්නේ මේක රටේ මේ රටේ පරිසර නීතිය සහ අවදානම් තත්ත්ව අවම කරලා
මේ රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ක්‍රමයන් මේකේ උදාහරණයක් විදියට රීසයික්ලින්. ඉතින් මේක තමයි හොඳම ක්‍රමය. දැන් මේකෙත් අපි ඉස්සරහට දල වශයෙන් කතා කරන්න. දැන් සමහර ආයතනවල තියෙනවා දැන් උදාහරණයක් විදියට කොන්ක්නයිට්‍රික් එකක් වගේ යාගේ භාවිතා කරනවා ප්‍රොසෙස් එකේදී. හැබැයි ඒකේ ඒ විදිහටම එනවා මේක වෙන කාට හරි කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමය. ඉතින් මේක අර අපිට කියන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් සිම්බයෝසිස් සහජීවනයේ තව කෙනෙක්ගේ වේස්ට් එකක් තව කෙනෙක්ට රෝ මැටීරියල් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. මොකද මේකට ලොකු පිළිවෙලක් යොදලා ගෙනියනට අමතරව ඉන්ජිනියරින් ලෑන්ඩ්ෆිල්, කෙමිකල් ට්‍රීට්මන්ට්, ඔය එන්කැප්සුලයිසේෂන් වගේ දේවල්, ඉන්සිනරේෂන් කියවුණා මේ කලින්, බයොලොජිකල් ට්‍රීට්මන්ට් මේක දැනට කොමර්ෂල් තත්ත්වවලදී වෙන්නේ නැහැ. හැබැයි මේක ෆියුචර් කියන්නේ ඉෆෙක්ටිව් මයික්‍රෝ ඕගනිසම් කෙනෙක් පාවිච්චි කරලා කොහොම හරි පුළුවන් නම් රසායනික අපද්‍රව්‍යයක් අපහරණය කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය මේ සිස්ටම් එකේ. ඊට අමතරව සමහර දේවල් ගෲප් දෙකට දෙවෙනි කාණ්ඩයට යනවා මේක පාලිත තත්ත්ව. මේක පාලනය කරන ඒවල් හැබැයි මෙතන රටේ නීතිය පරිසර නීතියට ගරු කරන්න මේක සමහර වෙලාවට ඉන්ජිනියරින් ලෑන්ඩ්ෆිල් හරහා හැබැයි ඉන්ජිනියරින් ලෑන්ඩ්ෆිල් එකට රසායනික අපද්‍රව්‍යයක් දැම්මොත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකද මේ ඉන්ජිනියරින් ලෑන්ඩ්ෆිල් එකක් හැදුවා වගේ නෙමෙයි මේක වහලා අවුරුදු 50ක් 60ක් මේක බලාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීම ඉන්ජිනියරින් ලෑන්ඩ්ෆිල් එකක් කියනකොට ඊටාම පරිස්සමෙන් අපි ඒක කරනවා. සමහර වෙලාවට සුළු වශයෙන් තියෙන දේවල් අපිට ස්වේජ් සිස්ටම් හරහා මේවා කරන්න පුළුවන්. ඊට අමතරව පිළිගන්නේ නැති වුණා සමහර විදිහට රසායනික අපද්‍රව්‍ය අපහරණය කරනවා අපි දැකලා තියෙනවා. ගොඩක් අය ඕපන් බර්න් කරනවා. ලෑන්ඩ්ෆිල් වල නිකම්ම දානවා සහ සමහර අය එක්ස්ප්ලෝෂන් කරනවා, ගිනි තියනවා. සමහර අය පොඩි දේවල් තිබුණොත් ඕගනික් සොල්වන්ට් වගේ දේවල් ඉවැපොරේට් කරනවා. එහෙම නැත්නම් ගොඩක් අය මුහුදට දානවා, ගංගාවලට දානවා. ඉතින් මේකත් එක්ක ගොඩක් පරිසර සහ මානව සෞඛ්‍යයට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් දල වශයෙන් ගත්තාම මේක තමයි රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ක්‍රමවේදයන්. ඉතින් මේක මම හිතන්නේ අපිට එතුමාගේ සම්බන්ධතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා ඒක බොහොම ඉක්මනට යථා තත්ත්වයට පමුණවා ගන්න පුළුවන් ඒක කියලා. මාව ඇහෙනව නේද? සෝරි මොකක් හරි කාර්මික දෝෂයක් වුණා මේ. ඔව් විනාඩියක් විතර අපි නැතිව ගියා ඔබතුමාගේ සම්බන්ධයෙන්. ඔව් තමයි මොකක් හරි ඔටෝමැටික්. හරි. දැන් පේනව නේද? පේනවා. හරි. එතකොට මම මේ තමා ක්‍රමවේදයන් මම සාකච්ඡා කරා තිස්ස මහත්තයාගේ සාකච්ඡාවෙම තාපු නිසා මම ගොඩක් විස්තර කරන්නේ නැහැ මේ දේවල්. සහ මට දල වශයෙන් දෙන්න තියෙන පණිවිඩේ කර්මාන්ත කරුවෙක් එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවනම් ගොඩක් ක්‍රමවේදයන් තියෙනවා. හැබැයි රටේ නීතිය සහ
අවදානම් තත්ත්ව පරීක්ෂණයක් පරිසරයට සහ මිනිසුන්ට වෙන හානියත් එක්ක තමයි අපි මොනවාද රසායනික අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ක්‍රමය තෝරාගත යුත්තේ. හරි. එතකොට මේ වගේ ගොඩක් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් රසායනික අපද්‍රව්‍ය අපහරණය කරන්න. සමහර ඒවා හොඳයි, සමහර ඒවා හොඳ නැහැ. හරි. එතකොට මම මේ ටික වැඩි විස්තර කරන්න යන්නේ නැතුව යන්නම් කලින් එකෙත් කියවුන නිසා. එතකොට මම පොඩ්ඩක් ඉන්සිනරේෂන් ගැන කියන්නම්. එතකොට සිමෙන්ති උඳුම් සහ සැකසුම් සහ ඉන්සිනරේෂන් කියන දෙකක් මේක ගොඩක් අය හරියට මේක මික්ස් කරගෙන සිමෙන්ති උඳුන ආශ්‍රිතව කරන දේ මම ඉස්සරහට පැහැදිලි කරන්න. ඉන්සිනරේට් එකේ ඇත්තටම වෙන්නේ මේක දහනයක් වෙන්නේ. එතකොට දහනයෙන් පස්සේ මේකේ අලු ඉතුරු වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකත් ආපහු හැසඩස් වේස්ට් එකක්. එතකොට මේකේ ගොඩක් පරිස්සම් වෙන්න ඕන සහ ඉන්සිනරේටර් එකේ තත්ත්ව අනිවාර්යයෙන්ම අපිට හරියටම පාලනය කරලා මේක කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වගේ half burn එහෙම නැත්නම් තත්ත්ව අඩු වුණොත් එම මීට වෙනස් වර්ගයේ විමෝචක වායු වගේ දේවල් ඇවිල්ලා ගොඩක් හානි වෙන්න පුළුවන්. හරි. ඒතකොට මගේ කතාව මෙතෙන් එන්නේ හේතුව අද මේ සිමෙන්ති උඳුන් ගැන කතා කරන්නේ මොකද ලංකාවේ දැනට ලංකාවේ ඉන්නේ මේක විතරයි. සහ මේ දක්වා අපි අවුරුදු 18ක් තිස්සේ අපි සිමෙන්ති උඳුම් ආශ්‍රිතව ලංකාවේ ඔයගොල්ලෝට කිව්වොත් ලංකාවේ තියෙන කාර්මික අපද්‍රව්‍ය ගොඩක් විදිහට ගත්තොත් ටොන් මිලියනයකට වඩා අපි ඩිස්පෝස් කරලා තියෙනවා. හැබැයි මේකෙන් සුළු ප්‍රමාණයක් එනවා රසායනික අපද්‍රව්‍ය. ඒතකොට කෝ ප්‍රොසෙසින් කියන එක සරලව කිව්වොත් මේක වෙන්නේ සිමෙන්ති උඳුන ඇතුලේ සිමෙන්ති කියන්නේ ක්ලින්කර් නිෂ්පාදනය වෙන වෙලාවෙදිම එම ක්‍රියාවලියට හානියක් නොවි අපිට පුළුවන් මේ වේස්ට් ඩිස්පෝස් කරන්න. නොයෙකුත් වර්ගයේ වේස්ට් ඩිස්පෝස් කරන්න පුළුවන්. ඉතින් රසායනික අපද්‍රව්‍යත් ඒකේ නිෂ්කාශනය කරන්න පුළුවන්. කාර්මික අපද්‍රව්‍යත් නිෂ්කාශනය කරන්න පුළුවන්. තෝරාගත් ඒ කියන්නේ නාගරික අපද්‍රව්‍ය ඇසිටිස් එහෙම දාන්න බෑ. සහ සායනික අපද්‍රව්‍ය අපි කරන්නේ නැහැ. එහෙම ඒවා කරන්න බෑ. ඒ කියන්නේ සිමෙන්ති උඳුන ආශ්‍රිතව කරන කාර්මික අපද්‍රව්‍යත් අපිට ලිමිටේෂන් තියෙනවා. අපි ගන්න නැති වේස්ට් තියෙනවා. ඒතර මම රසායනික අපද්‍රව්‍ය වලට ආවොත් එහෙම රසායනික අපද්‍රව්‍ය අපහරණය කරන්න සිමෙන්ති උඳුන් ආශ්‍රිතව පුළුවන්. ඒකට හේතුව තමයි මේ සිමෙන්ති උඳුන් ආශ්‍රිතව තියෙන මේ අධික උෂ්ණත්වය. මේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 2000ක් විතර. මේක සූර්යාගේ මතු පිට උෂ්ණත්වයෙන් 3න් එකක්. ඒතර ඔයගොල්ලොන්ට හිතා ගන්න පුළුවන් මේක උෂ්ණත්වයේ තරම. සහ මේකේ රෙසිඩන්ට් ටයිම්. රෙසිඩන්ට් ටයිම් එක කියලා කියන්නේ අර ඉටිපන්දමකට අතල්ලලා එහෙට මෙහෙට ගෙනියනකොට තියෙන කාලේ ඉතින් මේක තප්පර 4ක් 6ක් වගේ මේ ටෙම්පරේචර් එකේදී මොනවා හරි ද්‍රව්‍යයක් ඕගනික සංඝටකයක් තිබුණොත් ඒක විමෝචක වායු වලට යනවා. ඒ වගේම ඉනෝගනික සංඝටකයක් තිබුණොත් ඒකේ ඔක්සයිඩ් හදලා අපේ ක්ලින්කර් ෆෝමේෂන් එකට එනවා. ඉතින් මේ නිසා අපි ගොඩක් සැලකිලිමත් වෙනවා මේ බැර ලෝහ සම්බන්ධයෙන් සහ අනෙකුත් සියලුම ඉන්පුට් වල තියෙන ක්වොලිටි අපි ගොඩාක් සැලකිලිමත් වෙනවා. සහ අපිට පුළුවන් වුණා ලංකාවේදී මේ උඳුන මේ DRA කියන්නේ disposal removal efficiency එක අපි පාවිච්චි කරේ PCB කියන සංඝටකය. මේක ට්‍රාන්ස්ෆෝර්ම ඔයිල් වල තියෙන පිළිකාකාරක සංයෝගයක්. මේක දාලා අපිට පුළුවන් වුණා මේ අපේ උඳුන 99.9999996ක් දක්වා efficiency එකක් තියෙනවා කියලා ප්‍රූව් කරන්න. ඒකත් එක්ක අපිට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලයිසන් එක හම්බුණා. එදා ඉඳලා අපි අවුරුදු 18ක් විතර අපි දැන් මේක කරගෙන යනවා. හරි. මම ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. මේ සිමෙන්ති උඳුන් ආශ්‍රිත නිෂ්කාශනය, කාර්මික අපද්‍රව්‍ය නිෂ්කාශනය කියලා කියන්නේ ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක්. හැබැයි ලංකාවට තියෙන සිමෙන්ති උඳුන් එකක් අපි ළඟ ඉන්සි ආයතනයේ විතරයි තියෙන නිසා මේක තමා මේ දක්වා ලංකාවේ කාර්මික අපද්‍රව්‍ය එහෙම නැත්නම් රසායනික අපද්‍රව්‍ය ඩිස්පෝස් කරන්න පාවිච්චි කරන ක්‍රමවේදය. එතකොට ඔයගොල්ලෝ මෙතන ස්ටුඩන්ට්ස්ලා ඉන්න ගොඩක් කෝ ප්‍රොසෙසින් කියන එක ඔයගොල්ලෝ රිසර්ච් කරලා බලුවොත් ගොඩක් රෙෆරන්සස් හම්බ වෙයි. මේක ඇත්තටම එනර්ජි හරි මිනරල් හරි රිකවර් කරන ක්‍රමවේදයක්. මේකත් එක්ක ඇත්තට මේක සර්කියුලර් ඉකොනොමි එක බේස් වෙච්ච ඩිස්පෝසල් මෙකැනිසම් එකක්. ඒ නිසා මේක වර්ල්ඩ් ඇක්සෙප්ට් ලෝකයේ පිළිගත්ත ක්‍රමවේදයක්. හරි. එතකොට ඔයගොල්ලන්ට දල වශයෙන් තව අදහසක් දෙන්න හිතුවා ලෝකයේ මේ රසායනික අපද්‍රව්‍ය කොහොමද අපහරණය වෙන්නේ. ඉතින් සිමෙන්ති උඳුන් විතරක්ම කරලා හරියන්නේ නැහැ. ලෝකයේ තියෙන ගොඩක් අතර මල්ටිනේෂනල් කම්පැනිස් තියෙනවා මේ කෙමිකල් නැත්නම් රසායනික අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය අපහරණය කරන. ඔයගොල්ලෝ මේ නන්තික බල්ලා වෙබ් සර්ච් එකක් දාලා බැලුවොත් මේගොල්ලෝ ගොඩක් අර නවීන පන්නේ
නවීන දේවල් කරනවා මේ රසායනික අපද්‍රව්‍ය අපහරණය කරන්න. ඊට අමතරව මේ ලෆාජ් හොල්සිම් ආයතනය අපේ පහුගිය ආයතනය වගේම දැනට ඉන්සි ආයතනය වගේ දේවල් ආයතනවල අපි කරන්නේ සිමෙන්ති උඳුන් ආශ්‍රිතවයි මේ අපහරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඊටම කෙටියෙන් කිව්වොත් අපිට කොහොමද අපහරණයක් විදිහට රසායනික අපද්‍රව්‍යයක් දුන්නොත් අපි මුලින්ම කරන්නේ අයිඩෙන්ටිෆිකේෂන්. ඊටම වැදගත්. ඉතින් මේකේ ගොඩාක් දේවල් අපි බලනවා. කියන්නේ unidentified chemical එකක් හැම කරන්න බෑ. මම කලිනුත් කිව්වා 1 මිලිග්‍රෑම්යක් ඇති මේක තැනකදී වෙනස් වෙන්නේ. ඉතින් ඒකෙන් දාම ප්‍රතික්‍රියාවක්, ජාල ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන්. සහ ඒ නිසා අපි මේක හරියට segregate කරලා transport කරන්න ඕන. transport කරනකොට ඉතාම පරිස්සම් වෙන්න ඕන. cross reaction වෙන්න පුළුවන් chemical එකට දාන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සහ store කරන ක්‍රමවේදය සහ අන්තිමටම තමයි අපි treatment කරන්නේ. treatment කරනකොට අපි chemical ඒ විදිහටම අපිට දාන්න බෑ. අපි කරන්නේ එක්ක මේක ඩයලූට් කරනවා. එහෙම නැත්නම් මේක නියුට්‍රලයිස් කරගන්නවා. එහෙම නැත්නම් මේක වෙනස් ෆිසිකල් නැත්නම් කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා. එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට ගොඩක් හම්බ වෙනවා හයි ක්ලෝරින්, හයි සල්ෆර් වගේ තියෙන මැටීරියල්. ඒකට මේවා ගොඩක් ඩයලූට් ගොඩක් ලෙවල් එකට ඩයලූට් කරලා මේවා කරන්නේ. ඒත් මේක ලේසි ක්‍රමවේදයක් නෙමෙයි. ඒ කියන්නේ කෙමිකල් එකක් දැකපු ගමන් ගිහලා අරන් යන්න බෑ. ගොඩක් තත්ත්ව පරීක්ෂණ, අවදානම් තත්ත්ව පරීක්ෂණ ඒ වගේ දේවල් ගොඩාක් කරන්න අවශ්‍ය වෙනවා මේ කෙමිකල් රසායනික අපද්‍රව්‍යයක් අපහරණය කරන්න අපිට දුන්නොත්. ඉතින් මේකත් එක්ක අපි මේ දක්වා කරලා තියෙන සක්සස් ස්ටෝරීස් අතරම අපි ගැන කියන්න නෙමෙයි මේක උත්සාහ කරන්නේ. ඉතින් අපි හිතනවා අපි ජාතික ලෙවල් එකේ සර්විස් එකක් දෙනවා කියලා. මේ වගේ කියන්න උත්සාහ කරන්නේ ලංකාවට මේ වගේ ඇත්තටම රසායනික අපද්‍රව්‍ය මුලින් කිව්වා. ඒ කියන්නේ රසායනික භාවිතා කරන එක අපිට නවත්තන්න බෑ. කියන්නේ අපිට ෆාමසිටිකල් ගොඩ හැමතැනම රසායනික තියෙන. හැබැයි මේක අවභාවිතය තමයි අපි නවත්තන්න ඕන සහ හරි අපහරණ ක්‍රමවේදයකට යන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි කළ යුත්තේ. නිසා ලංකාවේදී අපි මේ දක්වා අපි ළඟ තියෙන කේස් කීපයක් ඔයගොල්ලන්ට කියන්න කැමතියි. ඒතර මේකෙන් සමහර ලර්නින් සමහර අත්දැකීම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ පළවෙනි උදාහරණය වෙන්නේ ඔයගොල්ලන්ට මතක නම් 2013 විතර පිළියන්දල එකපාරට කෙමිකල් වෙයර්හවුස් එකක් ගිනිගත්තා. ඉන්න බැරි වුණා මිනිස්සුන්ට. මම හිතන්නේ ඇමෝනියා පිට වුණා. ඉතින් මේක ගොඩාක් කෙමිකල් ස්ටෝර් කරපු ෆැසිලිටි එකක වෙච්චි අත්පැරදීමකින් වෙච්චි ගින්න. ඉතින් මේකත් එක්ක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් අන්තිමටම අපිට මේ සියලුම රසායනික තිබුණේ වගේ හොයාගෙන රියැක්ෂන්ස් හොයාගෙන ඒ වගේ තිබුණු ක්‍රොස් රියැක්ෂන්ස් හොයාගෙන අපි අන්තිමටම මේ සම්පූර්ණ ටිකම ක්ලීන් කරලා දැම්මා. ඉතින් මේක අපි ගොඩක් ශ්‍රී ලංකා පොලිසිය මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතනත් එක්ක වැඩ කරලා සම්පූර්ණයෙන්ම මේක අපිට ක්ලීන් කරන්න පුළුවන් වුණා. ඊට අමතරව ඕගොල්ලන්ට ඊළඟ උදාහරණය කාලයක් තිබුණා මේ DCD contaminate වෙච්චි milk powder. අන්තිමටම ඉතින් මේ ටික ඔක්කොම මාකට් එකකින් කලෙක්ට් කරා. ඉතින් අන්තිමටම සිමෙන්ති උඳුන හරහා ටොන් 500කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ඩිස්පෝස් කරලා දැම්මා. ඉතින් මේකේ තියෙනවා දැන් මේකේ ගොඩක් මොනවාද මිනිස්සුන්ට දැන් මේ ටික ගියා නම් වෙන්නේ මොකද සහ මේක හරි ක්‍රමවේදයක් තිබුණ නැත්නම් ඩිස්පෝස් කරන්න මේක කොහෙන් හරි තැනකින් මාකට් එකට යන්න බ්‍රෑන්ඩ් එක ප්‍රොටෙක්ට් වුනේ නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අන්තිමට අපිට පුළුවන් වුණා මේ DCD contaminate වෙච්ච සියලුම මිල්ක් පවුඩර්ස් ටික සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට ඉවත් කරලා දාන්න. ඊට අමතරව තව කේස් එකක් අපි කරා ටොන් 20කට විතර වගේ ආසන්න ප්‍රමාණයක් අපි මේ National Cancer Hospital එකේ මේ empty valves cytotoxic drugs ඔයගොල්ලෝ දන්නවා cytotoxic drugs කියලා කියන්නේ කැන්සර් වලට ට්‍රීට් කරන drugs. ඒ වගේ trace amount bottle වල ඉතුරු වෙලා ඒක හරියට manage කරේ නැත්නම් ඕකේ අපිට දැනගන්න ලැබුණ සමහරලාට ඔය කොහොඹ තෙල් වටු තෙල් වගේ දේවල් දාන්න මේ වගේ ලස්සන කුප්පි කියලා තිබුණා. ඉතින් මේවත් එක්ක දැන් නම් මේවා ගොඩක් නැවතිලා තියෙන්නේ. ඉතින් අපි එතනදී හොයාගෙන අපිට සම්පූර්ණම සොලියුෂන් එකක් දෙන්න පුළුවන් වුණා මේ empty valves වලට cytotoxic drugs දාපු empty valves වලට National Cancer Hospital එකකින් එන. ඒ වගේම තවත් ඔයගොල්ලන්ට එකක් තිබුණා මේ ඔය ඉඟුරු කඩේ හන්දියේ එක දවසක් උදේ ඒ පැත්තම සුදු දුමාරයකින් පිරීලා ගියා මේ ට්‍රයික්ලෝරෝ අයිසෝසයනික් ඇසිඩ් එක ගිනි අරන් තිබුණා කන්ටේනර්ස් වල. ඒ කියන්නේ ලොකු සුදු පාට වෙලා තිබුණා සෑහෙන කාලයක්. ඉතින් මේකේ කරේ වැලි දාලා වැහුවා. ඊට පස්සේ අපි කරේ මේකේ රියැක්ෂන්ස් ස්ටඩි කරලා මේ සියල්ල ස්ටඩි කරලා ක්‍රමානුකූලව අපි සම්පූර්ණයෙන්ම සිමෙන්ති උඳුර හරහා නිෂ්කාශනය කරලා දැම්මා.
ඊට අමතරව අපි දැක්කා මේ T Research Institute එකේ තලවකැලේ අපිට අපි වැඩ කරා ගොඩක් ඇත්තටම ගොඩක් අගය කරන්න ඕන T Research Institute එක අපිට හොයාගන්න පුළුවන් වුණා අවුරුදු 50ක් වගේ පරණ chemical accumulation එකක් ටොන් 14ක් විතර. ඉතින් මේක තමයි අපේ කණ්ඩායමක් ගිහිල්ලා මාසයක් විතර ඉඳලා කරපු මේක. ඉතින් මේක ගොඩාක් අමාරු වැඩක්. මොකද විවිධ වර්ගයේ chemicals අවුරුදු 50ක් පරණ chemicals dispose කරන එක ගොඩක්ම අමාරු කර්තව්‍යයක්. හැබැයි අපි මේක සාර්ථකව මේ වෙනකොට කරලා ඉවර කරා. ඊට අමතරව අපි register of pesticide එක වැඩ කරා. අපිට හම්බුණා ටොන් 20ක් විතර මේ තහනම් කරපු pesticide සහ confiscate කරපු pesticide මහලු පල්ලමේ මේකත් අවුරුදු 30ක විතර පරණ ස්ටොක් එකක් කරගන්න දෙයක් නැතුව තිබුණා. ඉතින් මේකත් අපි කණ්ඩායමක් ගිහිල්ලා මේක ජලීයකරණයකට පදුම් කරලා මොකද අපිට pesticide ඒ විදිහටම ෆීඩ් කරන්න බැරි නිසා අපි කාලයක් මෙතන වැඩ කරා. කාලයක් සම්පූර්ණයෙන් මේ සයිට් එක රිමිඩියේට් කරලා සම්පූර්ණයෙන්ම මේ pesticide ප්‍රමාණය ලංකාවෙන් තුරන් කරලා දැම්මා පරිසර හිතකාමී විදියට සිමෙන්ති උගුණ හරහා. ඒ වගේම සමහර වෙලාවට අපිට හම්බ වෙනවා සමහර කම්පැනිස් වල මේ low flash point liquids මෙන්න මේ dimethyl sulfate වගේ දේවල් හරිම භයානකයි. අවුරුදු 30ක විතර accumulation එකක් තිබුණා එක කර්මාන්තකරුවෙක් ළඟ. හැබැයි මේකේ තිබුණු භයානකම ක්‍රම තමයි මේක handle කරන low flash point. මේක ගිනි ගන්න පුළුවන්. ඒ නිසා මේකේ flash point එක අප් කරන්න ඕන නොයෙකුත් ක්‍රමවේදයන් මගින්. එතකොට අපි මේකත් අපිට පුළුවන් වුණා ඊටාම සූක්ෂමව ඊටාම සුපරික්ෂාකාරව මේක සම්පූර්ණයෙන්ම නිෂ්කාශනය කරන්න. ඒ වගේම තවත් අපිට හම්බුනවා මේ වගේ ඕගනික් solvent සමහර FMCG companies වල ගොඩක් use කරනවා. ඉතින් මේ වගේ දෙලුත් අපි dispose කරලා දැම්මා. ඒ වගේම අපිට coconut research අපිට ගොඩක් හම්බ වෙනවා. දැන් ගොඩක් laboratories ගිනි ගන්නවා, blast වෙනවා. ඉතින් ඒ වගේ තැන් වලට අපි යනවා. ගිහිල්ලා මේ සම්පූර්ණම chemicals අරගෙන එකතු කරලා සහ අපේ කණ්ඩායමක් යවලා මොකද මේ handle කිරීම කොහොම පරිස්සමින් කරන්න ඕන. මේක සම්පූර්ණයෙන්ම අපි ක්ලීන් කරලා රිමිඩියේට් කරලා ඒගොල්ලන්ට අපි බාර දුන්නා. ඒ වගේම අපිට තව එකක් හම්බුණා මේ කිලෝ 20ක්. මේක හොයලා බලනකොට මේකේ මර්කරි තිබුණා. මේ NGO එකක් එක්ක කරේ. ඉතින් මේක ගොඩක්ම අපිට චැලෙන්ජින් වුණා. මොකද අපේ සිමෙන්ති නිෂ්පාදනයේ බැරල් වලට තියෙන හරිම මේ ස්ට්‍රික්ට් කන්ට්‍රෝල්ස්. නිසා මේක අපිට ඩයලූට් කරන්න සිද්ධ වුණා මේ කිලෝ 20 ටොන් එකකට ආසන්න ප්‍රමාණයකට සමානුපාතිකව ඩයලූට් කරන්න පුළුවන් නම් ඉතින් මේකට ලොකු කොස්ට් එකක් ගියා. ඉතින් මේ සමහර වෙලාවට කිලෝ 20යි මේකට ලොකු කොස්ට් එකක් ගිහිල්ලා මේ ජෙෆ් කියන ආයතනයත් එක්ක අපි ජෙෆ් එකත් එක්ක වැඩ ඉවර කරා. හැබැයි කාට හරි මේක ලොකු මුදලකුත් ගියා. කාට හරි තිබුණා ඉතින් මේ වගේ කිලෝ 20ක් අපි හිතමු නාගරික අපද්‍රව්‍යයක් එක්ක කලවම් කරලා ගියොත් ඒක දකින්න නැහැ. ඉතින් අපි ගොඩක් අගය කරනවා මේ වගේ දේවල් සහ ගොඩක් කැමැත්තක් දක්වනවා මේ වගේ දේවල්. මොකද මේක අන්තිමටම ලංකාවේ පරිසරයටයි යන්නේ. ඒ වගේම සමහර වෙලාවට අපිට එනවා ඇසිඩ් ටැංක් ක්ලීන්. ගොඩක් ඇසිඩ්ස් යූස් කරනවා සමහර කර්මාන්තවල. ඉතින් මේ ඇසිඩ් ටැංක් වල වැඩ කරන එක හරිම මේ භයානකයි. ඉතින් මේකත් එක්ක අපිට අපේ කණ්ඩායමක් ලැබලා අපේ හරියට තත්ත්ව පරීක්ෂණය අවදානම් තත්ත්ව පරීක්ෂණය කරගෙන මේ වගේ දේවල් අපිට කරන්න කේපබිලිටි එක මේ දක්වා තියෙනවා. ඉතින් ලංකාව ගත්තාම මම දකිනවා මේ ඇසිඩ්ස් වල ඉතින් මිනිස්සු හරි මොනවාද ඒක කියන්නේ අවදානම දන්නේ නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකට එන ගමන් පංචිකාවත් හරහා එන්නේ ෆ්ලැට් බෙඩ් එක කොන්ක් නයිට්‍රික් දාලා වහන්නෙත් නැතුව අරගෙන යනවා. පැලට් එකක් උඩ තියාගෙන වහින්නත් කිට්ටුයි. ඉතින් ඇත්තට මේ රියදුරු මහත්මයා සහ ඒ සහායකයා මේකේ රිස්ක් එක දන්නේ නැහැ. ඒගොල්ලන්ට මේක වතුර වගේ පේන්නේ. ඒගොල්ලෝ ඉගෙන ගත්ත අය නෙමෙයි. එතකොට මේක රිස්ක් එක දන්නේ නැහැ. ඒගොල්ලෝ වතුරත් එක්ක මේක රියැක්ට් වෙනවා කියලා මේ එක්සොතමික් රියැක්ෂන් එකක් වෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ අපිට පුළුවන් වෙනවා මේ පුළුවන් නම් හොඳයි අපිට අවබෝධය වැඩි කරන්න. මේ වැඩ කරන මිනිස්සුන්ගේ අවබෝධය වැඩි කරන්න. මොකද කෙමිකල් එක්ක වැඩ කිරීම අව탁සේරු වුණොත් මේකේ නිදන්ගත රෝග වගේ දේවල් ගොඩක් ඒවා එන්න පුළුවන්. ඊටත් අමතරව ඇත්තටම අපි ගොඩක් මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක වැඩ කරනවා. අපිට පුළුවන් වුණා ඒගොල්ලෝගේ අවුරුදු 10ක් විතර පරණ කෙමිකල්ස් ඩිස්පෝස් කරන්න. ඒ වගේම දැනට මධ්‍යම පරිසර අධිකාරියට තියෙනවා මේ ක්‍රමවේදයක්. ලැබ් වල ලංකාවේ ගොඩක් ලැබ් තියෙනවා. ලැබ් 300ක් විතර තියෙනවා. ඉතින් මේ වගේ වොෂ් ගොඩක් යනවා. ඉතින් අපි දැනට ක්‍රමවේදයක් මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක ගන්න. මධ්‍යම පරිසර අධිකාරියේ තියෙන සියලුම ලැබ් වල කෙමිකල්ස් අපි හරහා වොෂ් අපි හරහා ඩිස්පෝස් කරනවා. ඊට අමතරව අපිට හම්බ වෙන ගොඩක් කෙමිකල් ලොකු වෙයාහවුස් පිළිගත්තාම
මේක හරිම අමාරුයි. අපි මේ chemical lists නැත්තම් chemical ගැන දන්නේ නැත්තම් මෙතන වැඩ කරන්න බෑ. ඉතින් අපි මේ වගේ ගොඩක් ලොකු level එකේ මේ වගේ ඊටාම අවදානම් තත්ත්ව අවදානම් වල අපි වැඩ කරලා ලංකාවට මේ වගේ chemical management නැත්තම් රසායනික අපද්‍රව්‍ය අපහරණය කරලා තියෙනවා. මම ඊටාම කෙටියෙන් කාලයක් යන නිසා අපි දැක්කා ගොඩක් යනකොට ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල ගොඩක් ලැබොරටරිස් තියෙනවා, ගොඩක් ෆැකල්ටිස් තියෙනවා. මේ වගේ තිබුණා ගොඩක් accumulated වෙච්ච ස්ටොක්ස් හැම විශ්වවිද්‍යාලයකම තිබුණා. මේ දක්වා අපි ටොන් 40ක් මෙතන අපි බලපුවාම කෙමිකල් වර්ග 1000කට වඩා තියෙනවා. ඉතින් ගොඩක් ඒ වගේ ක්‍රියා කරන්න පුළුවන් එකට. සහ මේකට ඇත්තටම ක්‍රමවේදයක් නැතුවයි තිබුණේ. ඒතකොට අපිට පුළුවන් වුණා මුළු විශ්වවිද්‍යාල පද්ධතිය තුළම මේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල සහ ප්‍රධාන පාසල්වලත් අපි මේක සමහර වෙලාවට අපි කරා කීපයක අපිට සම්පූර්ණයෙන්ම මේ කෙමිකල්ස් ටික සම්පූර්ණයෙන්ම අපිට බැහැර කරන්න පුළුවන් වුණා පරිසර හිතකාමී විදියට. ඊටත් අමතරව අපි ගවර්න්මන්ට් ඇනලිටිකල් ඩිපාර්ට්මන්ට් එකේ තිබුණ ලොකු කෙමිකල්ස් එකවල ගොඩක් කෙමිකල් යූස් කරනවා. අපි ඒ සියල්ල ඩිස්පෝස් කරන්න පුළුවන් වුණා. SLSI එකේ, ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එකේ, සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වගේ තැන්වල තියෙන හැම ගොඩක් රසායනික අපද්‍රව්‍ය අපහරණය කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම අපිට පුළුවන් වුණා ප්‍රධාන පෙළේ ලැබොරටරි හැම එකක් එක්කම අපේ ගණදෙනු කරුවෙක් වෙන්න. ඒගොල්ලොන්ට අපි දෙනවා අපේ සේවාව මේ කෙමිකල් රසායනික අපද්‍රව්‍ය නිෂ්කාශනය කරගන්න. අන්තිමට මම කියන්න කැමති අපිට ආපු ලොකුම අභියෝගයක් ආවා. ඒතරම අපිට අවස්ථා දෙකකදී ආවා රාජසන්ත කරපු කොකේන් ටොන් 2ක් විතර ඩිස්පෝස් කරන්න. ඉතින් මේක අපි ලෝකේ පළවෙනි වතාවට සිමෙන්ති උඳුම් ආශ්‍රිතව කොකේන් නිෂ්කාශනය කිරීම කරේ අපි. ඉතින් මේක ගොඩාක් බැරෑරුම් කර්තව්‍යයක් වුණා. මොකද්ද මේකේ හේතුව? මේක කෙමිකලි අපිට ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට ඊළඟට ගිහිල්ලා බලුවොත් කෙමිකලි මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකේ තියෙන සංවේදී බව සහ අපි මේක කොහොමද කරන්නේ මිලිග්‍රෑම් එකක් හරි 10ක් හරි මම හිතන්නේ මේක මේ ඩෙත් පැනල්ටි එකට යනවා ළඟ තබා ගන්න. ඉතින් මේක අපි ගොඩක් සාකච්ඡා කරලා උසාවි එතුමාගේ සම්බන්ධතාවය නැවතත් මම හිතන්නේ බිඳ වැටුණා. අපි සුළු මොහොතක් බලලා එහෙම නැති වුණොත් අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න කීපයකට තිස්ස මහත්මයාගෙන් උත්තර ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. තිස්ස මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක වැදගත් ප්‍රශ්නයක්. මම මේ ඇත්තටම ප්‍රශ්න ගොඩක් තිබුණත් අර පර්සනල් වගේ ප්‍රශ්න වලට වැඩිය ගොඩක් දෙනකොට මේ වැදගත් වෙන ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ මේ සමහර වෙලාවට කෙමිකල් අපි ගෙන්වනකොට අපිට MSD එක ඉල්ලන්න අයිතියක් තියෙනවානේ. ඒ කම්පැනි එකෙන් ගෙන්වන එකේ. හැබැයි මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා සමහර එහෙම කම්පැනිස් ඒක මේ MSDS දෙන්නේ නැහැ කියලා. මොකද ඒවා මේ patented chemicals කියලා ඒ විදිහට මේ MSDS එක දෙන එක මඟ අරිනවා කියලා. ඒකට ලංකාවේ මොන වගේ නීතිමය ප්‍රතිපාදනද තියෙන්නේ? ඒක එහෙම වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් කම්පැනි එකක වගකීම තමයි රික්වෙස්ට් කරාම ඒ පේටන්ට් මේ MSDS ලබා දීම. ඒ ගොඩක් වෙලාවට මේ නිෂ්පාදකයෝ හරි MSDS එකක් නැත්තම් ඒ කියන්නේ නියම කෙමිකල් එක නෙවෙයි නම් MSDS එක දීම මඟ අරිනවා. මේ කියන්නේ නියමම ප්‍රමිතියට තියෙන කෙමිකල් එක නෙවෙයි නම්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී හොඳම දේ තමයි වෙනත් කම්පැනියක් සමග සම්බන්ධ වෙලා MSDS එකත් එක්ක තියෙන කෙමිකල් එක ගන්න එක. ඒ ආරෙන්නේ MSDS දුන්නයි කියලා මම හිතන්නේ මේ රට ඇතුලේ ඒකට නීතියක් දැනට රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළව නීති බොහොම සුළු ප්‍රමාණයක් තියෙන නිසා ඒකට ප්‍රමාණවත් නීති පද්ධතියක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය.
මම හිතන්නේ ඇත්තටම ඒක මේ අයිතියක් තියෙනවා අපි ගෙන්නනකොට අපිට MSc එකක් ඉල්ලා ඉන්න. ඒකින්ද හැබැයි ඒ වගේ එකක් නොදෙනවා කියන්නේ ඒ මේ රසායනික ද්‍රව්‍ය සප්ලයි ගැන පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියන එක. ඒක නිසා මම හිතන්නේ වෙන සප්ලයර්ස්ලා ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලන එක ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් දෙයක්. මොකද ඇත්තටම අපි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුමක් නැත්නම් බොහෝ විට ඒ වගේ අපිට අනතුරු පවා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔව් ඒකත් තමයි ගොඩක් වෙලාවට MSDS දෙනවා. ඒ වගේ ප්‍රමාණවත් තරම් තොරතුරු නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාජව නිර්මාණය කරපු මේ MSDS උත් තියෙනවා. ඒක නිසා අර නියම කම්පැනි එකක් නම් හරි නිත්‍යානුකූල කම්පැනි එකක් නම් MSDS අනිවාර්යයෙන්ම දෙනවා. හරි. ඒකට තව ඒ වගේම ප්‍රශ්නයක් මම හිතන්නේ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. මේ වේස්ට් කෙමිකල් වේස්ට් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් වල එන මේ ස්ලජ් එක ඩිස්පෝස් කරන්න මොනවා හරි ගයිඩ්ලයින් තියෙනවද? ඒ සම්බන්ධව ඔබතුමාට මොනවා හරි ගයිඩ්ලයින් එකක් තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරපු ෂෙඩියුල්ඩ් වේස්ට් මැනේජ්මන්ට් ගයිඩ්ලයින් එක කියලා. දැනට ඇත්තටම ස්ලජ් එක ඩිස්පෝස් කරන්න ක්‍රම දෙකක් භාවිතා වෙනවා. එකක් තමයි ස්ලජ් එක වියලලා ඒක ෂෙඩියුල්ඩ් වේස්ට් එකක් වෙනවා. ඒක ඒ අනුව අපේ ෂෙඩියුල්ඩ් වේස්ට් මැනේජ්මන්ට් ලයිසන්ස් එක අරගන්න ඕනේ. ස්ලජ් එක ඩිස්පෝස් කරනවා නම් ස්ලජ් එක වියලලා ඒක ගොඩක් වෙලාවට දැන් අර කලින් කතා කරපුදී මේ ඉන්සී ආයතනයේ සිමෙන්ට් කිල්න් එකේ දහනය කරන්න ගන්නවා. ඊට අමතරව සමහර ඉන්ඩස්ට්‍රීස් වල මේක හොඳට වියලලා මේ බයෝමාස් බොයිලර්ස් වල ඉන්ධනයක් විදියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලී කුඩු වගේ දේවල් එක කලවම් කරලා ඉන්ධනයක් විදියට පාවිච්චි කරාම මේ ස්ලජ් එක දහනය වෙනවා. ඊට පස්සේ එන ඇෂ් එකේට තමයි අර ඒ ස්ලජ් එකේ තිබිච්ච හෙවි මෙටල් වගේ දේවල් එන්නේ. ඒ ඇෂ් එක අරගෙන ඇෂ් එක සිමෙන්ට් බ්ලොක්ස් වගේ දේවල් හදන්න පාවිච්චි කරනවා. එතකොට ඒක බොන්ඩ් වීමක් වෙන නිසා හෙවි මෙටල්ස් එන්වයරන්මන්ට් එකට ලීච් වෙලා එන එක වළකිනවා. හරි. මම හිතන්නේ අපේ සංජීව චුලකුමාර මහත්මයාගේ සම්බන්ධතාවය නැවත යථා තත්ත්වයට පැමිණලා තියෙනවා. ඔබතුමාට මේ දිගටම කරගෙන යන්න පුළුවන්. ඔව් මම හිතන්නේ කොතනින්ද මම මේ පොඩ්ඩක් කොතනින්ද ඇහෙන්නේ නැතුව කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නේද මේ අපි ලංකාවේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කරපු ඒක ඇහුණා. මම හිතන්නේ මෙන්න මෙතන අපි දැනට මේ අපි මේ ඒරියා එක ඩිස්කස් කරන එක තමයි කොකේන් රයිට් හරි. එතකොට ඇත්තටම මේ සමාවෙන්න මේ ප්‍රශ්න මේ දවස්වල නෙට්වර්ක් ප්‍රශ්න වගේක් තියෙනවා. එතකොට ඇත්තටම මේ කොකේන් නිෂ්පාදනය කරන නිෂ්කාශනය කරන්න අපිට ගොඩාක් චැලෙන්ජ් වෙච්ච ජොබ් එකක්. මොකද මේක කොහොම සෙන්සිටිව් ස්වභාවය මේක කෙමිකල් ඇත්තටම අපිට නම් මේක රසායනික අපද්‍රව්‍යයක් අපිට පේන්නේ. හැබැයි ඒකේ ගොඩාක් සෙන්සිටිව් භාවයක් තියෙන නිසා මේකේ ස්ට්‍රීට් වැලියු එක බිලියන් ගණක් සහ මේක වෙනස් කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙච්ච එක නිසා අපි ගොඩක් පරිස්සම් වුණා මේ වගේ දෙයක් කරන්න. හැබැයි අපි රජයත් එක්ක එකතු වෙලා කරේ මේ රාජසන්තක කරපු කොකේන්. ඉතින් අපි කරේ මුලින්ම කොකේන් ද්‍රාවකයක් හදාගත්තා. මේ ද්‍රාවකයේ තමයි අපි ඩිස්පෝසල් එකට මේවා කරේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ලංකාවේ කෝට් ඕඩර් හරහා ජජ්ලා ඉස්සරහා කරපු ක්‍රමවේදයක්. ඉතින් අපි කරපු ගොඩක්ම සෙන්සිටිව් රසායනික අපද්‍රව්‍ය නිෂ්කාශනයක් තමයි මේ කොකේන්. එතකොට ඉතින් මම මේ අපේ ඒ කරපු පින්තූර වාගයක් එතකොට මම මේකත් එක්ක කියන්න උත්සාහ කරේ ඉතින් අපි විවිධ වර්ගයේ රසායනික අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය සහ වෙනකුත් අපද්‍රව්‍ය සමහර වෙලාවට මේ ලයිස්විං පිට ඒ කියන්නේ non hazardous waste ගොඩක් අපිට හැන්ඩල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් රසායනික අපද්‍රව්‍ය විවිධ පරාසවල විවිධ අවදානම් තත්ත්වවල විවිධ විදිහටයි අපිට හමුවන්නේ. ඉතින් අපි ගොඩාක්ම සූක්ෂම විදිහට මේක සිමෙන්ති උදුන් හරහා නිෂ්කාශනය කරන්න උත්සාහ කරනවා. හැබැයි මම මෙතනදී කියන්න කැමතියි සහ මේක සිමෙන්ති උදුන් වලින් විතරක්ම මේ ලංකාවේ රසායනික අපද්‍රව්‍ය වලට විසඳුමක් දෙන්න බෑ. මොකද සිමෙන්ති උදුනේ ගොඩාක් ලිමිටේෂන්ස් තියෙනවා. ඒ නිසා අනිත් පිළිගත් ක්‍රමවේදයන් ලංකාවට රැගෙන ආ යුතුයි. එහෙම නැති වුණොත් මේ ටික අවභාවිතා වුණොත් මේකේ තියෙන අර ක්‍රොනික් ඉෆෙක්ට් නිදාංගත ඒවා අපේ ලංකාවේ පරිසරයට ලංකාවේ මිනිස්සුන්ට සතුන්ට මේක එන්න පුළුවන්. ඒකත් එක්ක මම මෙතනින් ඉවර කරනවා. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ එම ඉදිරිපත් කිරීමත් විශාල දැනුම් ප්‍රමාණයක් ඔබතුමන්ලාට ලැබෙන්න ඇති.
අපිට තව විනාඩි 10ක පමණ කාලයක් තියෙනවා ප්‍රශ්න අපිට වෙත යොමු වෙලා තියෙනවා ගැන සාකච්ඡා කරන්න. මම දැනටමත් ප්‍රශ්න දෙකකට තිස්ස මහත්මයාගෙන් පිළිතුරු ලබා ගත්තා. ඊට අමතරව ඇත්තම මම හිතන්නේ මේවා එකට කම්බයින් කරලා ගත්තොත් මම හිතන්නේ දැන් ගොඩක් අහලා තිබුණා යුනිවර්සිටි වල එහෙම නැත්නම් රිසර්ච් ඉන්ස්ටිටියුට් වල ජෙනරේට් වෙන කෙමිකල් වේස්ට් එක කොහොමද ඩිස්පෝස් කරන්න ඕන කියන එක. මම හිතන්නේ ඒකට සංජය මහත්මයාගේ ඉදිරිපත් කිරීමෙන් පිළිතුරක් ලැබෙන්න ඇති. ඒ වගේම සංජය මහත්මයා මේ දැන් මේ සමහර දැන් අපි ගොඩක් වෙලාවට කතා කරුවේ කෙමිකල් වේස්ට් නේ. දැන් බයොලොජිකල් වේස්ට් ඩිස්පෝසල් එකටත් ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් පියවර? ඇත්තටම මේ සිමෙන්ති උඳුන බොහොම හොඳ ප්‍රශ්නයක්. සිමෙන්ති උඳුන් ආශ්‍රිතව ගත්තාම තහනම් කරපු ඒ කියන්නේ රෙඩ් ලිස්ට් එකක් තියෙනවා. ඒකේ රෙඩ් ලිස්ට් එකට එන එකක් තමයි මේ බයොලොජිකල් වේස්ට් කියන එක. ඒතකොට අපිට දැනට බයොලොජිකල් වේස්ට් හැඳින් කරන්න හැකියාවක් නැහැ සිමෙන්ති උඳුන හරහා. තිස්සගම්මේ මැතිතුමනි මොනවා හරි ඒ සම්බන්ධයෙන් අපිට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද? මේ සොලියුෂන් එකක් විදිහට මොන වගේ ක්‍රමයක්ද ලංකාවේ වෙන තියෙන්නේ? බයොලොජිකල් වේස්ට් ගත්තම ඒකත් අපි අර ක්ලිනිකල් වේස්ට් විදිහටම තමයි ඩිස්පෝස් කරන්න ඕන. බයොලොජිකල් වේස්ට් එක ඩිස්ඉන්ෆෙක්ට් කරන්න ඕනේ පළමුව. ඩිස්ඉන්ෆෙක්ට් කරාට පස්සේ බයොලොජිකල් වේස්ට් එක ජෙනරල් වේස්ට් එකක් විදිහට ඩිස්පෝස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බයොලොජිකල් වේස්ට් එක ඉන්සිනරේට් කරන්න ඕන අධික උෂ්ණත්වයක. ඒ වගේම තමයි මම හිතන්නේ ඒකට සම්බන්ධම ප්‍රශ්නයක් තමයි දැන් අපි ඔබතුමා කිව්ව ඇත්තටම මේ ඉන්සිය ආයතනයේට බලයක් නැහැ කියලා මේ හෙල්ත් කෙයාර් වේස්ට් සම්බන්ධයෙන් කටයුතු කරන්න. මම හිතන්නේ වෙනම පෞද්ගලික ආයතනයකුත් තියෙනවා ලංකාවෙන් ඒ සම්බන්ධ කටයුතු කරන්න. මොකද ඇත්තටම මෙතන අර මම හිතන්නේ පෞද්ගලික ඒ කියන්නේ ප්‍රයිවට් ඒ කියන්නේ එක ආයතනයකට පමණක් අදාළ වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි මෙතන ඕපන්ලි කතා කරනවට වැඩිය මම හිතන්නේ මේ සම්පත්දායකයෝ දෙන්නම කැමති වුණා ඒගොල්ලොන් මේ සම්බන්ධ කරගන්නවා නම් මොනවා හරි මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් වැඩිදුර සාකච්ඡා කරන්න. ඉතින් ඒ ඔබතුමන්ලාට මොකක් හරි ඔබගේ ආයතනය සම්බන්ධයෙන් විශේෂිත වූ ප්‍රශ්නයක් තියෙනවා නම් මං හිතන්නේ අපේ රෙස්පොන්සිබල් කෙයාර් ආයතනය හරහා එතුමන්ලා සම්බන්ධ කරගන්න. මොකද ඇත්තටම අපිට එක දෙයක් අවශ්‍ය වෙන්නේ මෙතන අපේ රටේ තියෙන ඉන්ඩස්ට්‍රි අපිට වැදගත්. ඉතින් ඒවට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට පිළිතුරක් ලබා දීලා ඒවා නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න සහයෝගයක් මං හිතන්නේ අපි දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා මේ එතුමන්ට යොමු කරන්න. ඊට අමතරව මං හිතන්නේ මේකටත් සංජීව මහත්මයාට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. මං හිතන්නේ මේක මේ මොකක් හරි පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට 4 tons විතර තියෙනවා lead contaminated soil. ඒ වගේ එකක් ඩිස්පෝස් කරන්න කොහොමද මොකක් හරි පිළිවෙලක් තියෙනවද? ඒ වගේම තමයි තව එකක් තියෙනවා. ඒ වගේ දැන් අපේ ගොඩක් වෙලාවට කියන්නේ මේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කියන්නේ රසායනික ද්‍රව්‍යමනේ. හැබැයි ගොඩක් වෙලාවට තව ප්‍රශ්නයක් තමයි මේ රසායන ද්‍රව්‍ය ගෙන්වන ඒ වගේ කන්ටමිනේට් වෙච්ච කන්ටේනර්ස් ඩිස්පෝස් කරන එක. මේ සම්බන්ධයෙන් එකක් තමයි මම අර ස්පෙસિෆික් ප්‍රශ්නේ lead contaminated soil එක ඩිස්පෝස් කරන එකයි ඊගාවට කන්ටේනර්ස් සම්බන්ධයෙන් ඔබතුමන්ලා දෙපළට මොන හරි අදහස් දක්වන්න පුළුවන් නම් විශේෂයෙන්ම තිස්මත මම උත්තර දෙන්නද? ඔබතුමා කියන්නේ. මම මේ ප්‍රශ්න දෙකයි දෙවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න කැමතියි. ඒකට කෙමිකල් කන්ටේනර් ඩිස්පෝසල් කියන එක අපිට කරන්න පුළුවන් සහ අපි ගොඩක් කරනවා දැනට. හැබැයි මේකෙත් අවශ්‍ය වෙනවා අපිට MSDS එක සහ මොනවද තිබුණු කෙමිකල් එක සහ කන්ටැමිනේෂන් කොච්චරක් වෙලා තියෙනවද කියන එක. සහ දැනට අපි ලංකාවේ ගොඩක් කෙමිකල් කන්ටේනර්ස් ඩිස්පෝස් කරනවා. හැබැයි ඔගේ ප්‍රශ්නකුත් තියෙනවා දැන් ගොඩක් අපි දැකපු එකක් ලංකාවේ මේ කියන්නේ කන්ටේනර්ස් කෙමිකල් කන්ටේනර්ස් ගොඩක් මේ පාරිභෝගික කටයුතු වලදී කඩවල වල අපිම දැකලා තියෙනවා සමහර වෙලාවට ලේබල් එකත් එක්කම තියෙනවා පොල් තෙල් දාලා. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ නිසා මේක පොඩ්ඩක් යාමනය කිරීමක් අවශ්‍ය වෙනවා කියලා අපි මට පුද්ගලිකව හිතෙනවා. හැබැයි ගොඩක් ආයතනත් එක්ක අපි මේ කෙමිකල් ඇත්තටම බැලුවොත් එහෙනම් මේක ෂෙඩියුල් වේස්ට් එක යටතේ ඉන්නේ මේ කන්ටැමිනේටඩ් පැකේජින් කියන එක. ඉතින් අපිට ඒක අපිට ඩිස්පෝස් කරන්න පුළුවන්. පළවෙනියට අහපු කාරණාවස ලෙඩ් වල ඇත්තටම අපි මම මුලිනුත් කිව්වා දැන් අපි කරන්නේ සිමෙන්ති නිෂ්පාදනය. එතකොට අපිට සිමෙන්ති නිෂ්පාදනය සහ බැරලෝ වල ඉතාම අඩු ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපිට මේක බලන්න පුළුවන් සහ අපිට ඒ වගේ ලෙඩ් වගේ ගොඩක් බැරලෝව අධිසාන්ද්‍ර වලින් තිබුණු අවස්ථා අපිට ඇවිල්ලා තියෙනවා. අපි ඒ වගේ අවස්ථාවලදී අපි බෑ කියලා තියෙනවා. සහ අපි ඒ වගේ අවස්ථාවලදී
බාසල් approval එකක් අරගෙන වෙනත් රටවලකට මේක යවන්න අපහරණය කරන්න යවන්න ක්‍රමවේදයන් තියෙනවා. හැබැයි මේකත් එක්ක ගොඩක් පිළිබයක් යනවා. ඒකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ කේස් එක බලන්න පුළුවන් lead contamination එක. හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකේ concentration එක ගොඩක් වැඩි වුණොත් අපිට accept කරන්න බෑ. හරි. ඒ සමාත්මයට මොන හරි මේකට එකතු කරන්න තියෙනවා. chemical containers ගැන කතා කරොත් ඇත්තටම අර සංජීව මහත්මයා කිව්වා වගේ ගොඩක් chemical ගෙනාපු බැරල් එහෙම මිනිස්සු පාවිච්චි කරනවා වතුර පුරවන්න ගන්නවා අර පොල් තෙල් වගේ දේවල් බීම ಜಾති දාන්න උනත් ගන්නවා. එහෙම අවස්ථා දැකලා තියෙනවා විකුණන්නත් තියෙනවා. ඉතින් ඒක නිසා මේකට අපි ඇත්තටම වැඩපිළිවෙලක් යදුවා ඒක schedule list එකක්. කෘෂිකර්ම අමාත්‍යාංශයයි පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එකතු වෙලා පළමුවෙන්ම පලිබෝධනාශක ආශ්‍රිත මේ බැරල් නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරා. ඒ අනුව පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබූ හිස් බඳුන් ප්‍රතිචක්‍රීකරණය කරලා යම්කිසි අනුමත ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන් කර්මාන්ත වලින් අයදුම්පත් කෙනෙව්වා. ඒ අනුව එක කර්මාන්තයක් ආවා. ඒගොල්ලෝ හදන්නේ අර බිත්ති ඇතුළට දාන වයරින් කරනකොට ගොඩනැගිලි බිත්ති ඇතුළට දාන සංක් බොක්ස් එක. ඉතින් ඒක හැදුවට එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක නිතර මේ කියන්නේ පරිහරණය වෙන්නේ නැහැ. බිත්ති ඇතුලේ දැම්මට පස්සේ ඒකෙන් එළියට මොනවත් එන්නේ නැති නිසා. විශේෂයෙන්ම ඔය පෙස්ටිසයිඩ් රෙසිඩියුස් සෑහෙන කාලයක් ඔය ප්ලාස්ටික් වල රැඳිලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් අතුරුගිරියේ කර්මාන්තශාලාව පිහිටවලා තියෙනවා. මේ සියලුම පලිබෝධනාශක ගෙන්නන කර්මාන්තශාලා එකඟ කරගෙන තියෙනවා. ඒ බැරල් සහ අනිකුත් කෑන් වගේ දේවල් වෙනත් කිසිම තැනකට දෙන්නේ නැහැ. අර අපේ ලයිසන්ස් තියෙන පරිසර අධිකාරියේ බලපත්‍ර අරගෙන තියෙන ඒ වගේ අනුමත තැනකට විතරයි දෙන්නේ කියලා. දැන් ඒ ක්‍රියාවලිය යනවා. නමුත් තාම රසායනික කාර්මික රසායනික ද්‍රව්‍ය තියෙන බැරල් ওই විදිහට එළියට නම් අපි ඒකටත් දැන් BOI වගේ මේ ආයතන වලට දැනුම් දීලා තියෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබූ බැරල්ුත් පිට තැන් වලට දෙන එක වළක්වලා පරිසර අධිකාරියේ බලපත්‍ර තියෙන තැනකට විතරක් දෙන්න කියලා. ඉතින් ඒ අනුව ඉන්සි ආයතනයටත් අනිවාර්යයෙන් මේකට හැකියාව තියෙනවා ඒ උෂ්ණත්වය යටතේ විනාශ කරන්න. ඒ වගේම අර රීසයිකල් කරලා නැවත යම් ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන් කර්මාන්තකරුවන්ටත් දෙන්න පුළුවන්. බොහොමත් ස්තුතියි. මේකටම සම්බන්ධ වූ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේක තියෙන්නේ personal protective equipment. එහෙම නැත්නම් මේක ඇත්තටම personal protective equipment PPEs පාවිච්චි කරනවානේ chemical agrochemical භාවිතයේදී. දැන් මෙතන ප්‍රශ්නය තමයි මේවා මේ ඩිස්පෝස් කිරීම. එහෙම නැත්නම් බැහැර කිරීම සම්බන්ධයෙන් මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවද? මොන වගේ ක්‍රමයක් යෝජනා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. හොඳ ප්‍රශ්නයක් ප්‍රොෆෙසර්. මේ ඇත්තටම use PPEs කියන එක අපිට පුළුවන් ඩිස්පෝස් කරන්න සිමෙන්ති උඳ හරහා අපි එහෙම කරලා තියෙනවා. හැබැයි දැනට මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක ඩිස්පෝසල් එක කරන එකේ චැලෙන්ජස් තියෙනවා. බට් සමහර අපිට හැකියාව තියෙනවා සර්. හරි. තිස්ස මහත්මයාට මොකුත් තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඒකත් ඒ අර සංජය මහත්මයා වගේ අධික උෂ්ණත්වයක් යටතේ විනාශ කිරීම තමයි ඒකට තියෙන විකල්පය. එතකොට සිමෙන්ති උදුන තුල හෝ එහෙම නැත්නම් වෙනත් ඉන්සිනරේටර් එකක ඒවා දහනය කරන්න ඕනේ. ඔව් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ සිමෙන්ති උඳුන වගේම මෙඩිකල් වේස්ට් මේ සම්බන්ධයෙන්මුත් අපේ ඇත්තටම ඉන්සිනරේටර් එකක් තියෙනවා පෞද්ගලික ආයතනයක් මගින් පවත්වාගෙන යන. ඉතින් ඒ වගේ සමහර වෙලාවට මේ වගේ දේවල් කරන්න පුළුවන් ඇති. හැබැයි අපිට ඒගොල්ලොන්ගෙන් මොකුත් අනුමැතියක් නැතුව ඒ වගේ දෙයක් මෙතන කියන්න බෑ. හරි. මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලය මෙතකින් අවසానයි. මම ඉතින් ඇත්තටම අර කලින් කිව්වා වගේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා නම් ඒ වගේම ආයතන වලින් සහභාගී වෙන අයට තමන්ට අදාළ වූ ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න මේ responsible care council එක හරහා මෙතුමන්ලාට. එතකොට බොහෝ වෙලාවට අපිට පුළුවන් පමණින් ඔබතුමාලාට උදව්වක් කරන්න අපි කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේ ඇත්තටම අපේ සම්පත්දායකයන් දෙදෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඇත්තටම පැයක කාලයකින් විශාල දැනුම් ප්‍රමාණයක් බොහොම ප්‍රයෝජනවත් දැනුම් ප්‍රමාණයක් ලබා දුන්නා. පළමුව රසායනික ද්‍රව්‍ය සම්බන්ධය වූ නීතිමය රාමුව, ඊගාවට රසායනික ද්‍රව්‍ය වල තියෙන්න පුළුවන් අන්තරායකාරී තත්ත්වය, ඒ වගේම තමයි තිරස්රාර ක්‍රමවේදයන් අපිට තියෙන මේ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් තියෙන බොහොම විධිමත් ඉදිරිපත් කිරීම දෙකක් අපිට ලැබුණා.
මම ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා දෙපොළටම ස්තුතිවන්ත වෙනවා. ඒකම ඇත්තටම දැන් අපි වැඩමුළුව අවසන් කරන්න කලින් මං හිතන්නේ අපි සියලු දෙනාගේම යුතුයකමක් මේ වගේ වැඩමුළුවක් අපිට අද මේ දිනේ පවත්වන්න මූලිකව කටයුතු කරපු ලංකාවේ රෙස්පොන්සිබල් කෙයාර් කවුන්සිල් ආයතනයටත් ඊගාවට ඊට සහයෝගය දැක්වූ NC EcoCycle ඒ වගේම තමා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉකෝ බිස්නස් මැනේජ්මන්ට් දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් දැක්වූ දායකත්වය අපි මේ අවස්ථාවේදී අගය කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම හිතනවා අද මේ වැඩමුළුවට සහභාගී වූ ඔබ සියලුම දෙනා මේ පැය එකහමාරක පමණ කාලය තුල විශාල ප්‍රයෝජනයක් ලබා ගත්තා. අපි ඇත්තටම දැන් ඉන්නේ බොහොම නිකන් චැලෙන්ජින් ටයිම්ස්. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ දේවල් වලින්වත් අපේ ඉදිරි ගමනට ටික ටික සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ මේ ප්‍රසන්ටේෂන් එක වීඩියෝ එක මේක රෙකෝඩ් කරපු එක අප්ලෝඩ් කරනවා රෙස්පොන්සිබල් කෙයාර් කවුන්සිල් එකේ වෙබ් පේජ් එකට. ඔබතුමන්ලාට පසුවත් මේකට අවශ්‍ය නම් ගිහිල්ලා නැවතත් නරඹන්න පුළුවන්. ඉතින් මේ ඊට අමතරව ඇත්තටම මම හිතන්නේ මේකට සහභාගී වෙන ඔබට සහතිකයක් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ සම්බන්ධයෙන්මුත් ඔබතුමන්ලාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ලංකා රෙස්පොන්සිබල් කෙයාර් කවුන්සිල් එක හා සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලය කොහොම හොඳින් කළමනාකරණය වුණා. ඉතින් මම නැවත අවස්ථාවක් ඔබ සියලුම දෙනාට අපහාර ඇඳී සිටීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒකින්ද අපි අර කොයි වෙලෙත් කියනවා වගේ දැන් අපේ ග්‍රීටින් වල තියෙන stay safe පුළුවන් තරම් පරිස්සමෙන් මේ අමාරු කාලය ගත වෙන්න පරිස්සම් වෙලා අනිත් කට්ටියත් පරිස්සම් කරගෙන ඉන්න කියලා ඉල්ලා සිටමින් අපේ මේ වැඩපොළ මම මේ අවස්ථාවේදී අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි Dr. කරුණාරත්න සංජීව. Right. Thank you. Thank you. Premachandra. Thank you, everyone. Thank you, sir.